අද මං කියලා දෙන්න යන ඔයාලට බ්‍රාන්ච් accounts කියන්නේ මොනවද කියලා. හරිද? දැන් ඔයාලට පොඩි අයිඩියා එකක් තියෙනවද බ්‍රාන්ච් account එකක් කියන්නේ මොකක්ද කියලා? නිකන් බ්‍රාන්ච් එකක් කියන්නේ මොකක්ද? දැන් මේකේ භාවිතා වෙන වචන දෙකක් තමයි බ්‍රාන්ච් account head office. ඔය දෙක. ඔය දෙක ගැන අයිඩියා එකක් තියෙනවද ඔයාලට? හරි මං කියලා දෙන්නම්. හරිද? දැන් ඔයාලා බලන්න head office කියන වචනේ හෙඩ් ඔෆිස් කියන වචනේ බ්‍රාන්ච් කියන වචනේ ගත්තම ඔයාලට චූටි අයිඩියා එකක් එනවා. මේ මොකක්ද කියන එක. අපේ ලංකාව ඇතුළේ ගත්තොත් ඔයාලා හිතන්න BOC එක. හරිද? ඒක භාණ්ඩ සපයන ව්‍යාපාරයක් නෙමෙයි සේවාවක් සපයන ව්‍යාපාරයක්. හරිද? අපිට දැන් මේ account හදාගෙන යන්න තියෙන්නේ. accounts එක හදන්න යන්න තියෙන්නේ අපිට භාණ්ඩ සපයන ව්‍යාපාර ඇසුරින්. හරිද? නිකන් හිතන්න BOC කම්පැනි කියන්නේ බැංක් එක ඒකේ හෙඩ් ඔෆිස් එක තියෙන්නේ කොහෙද? ලංකාව ඇතුලේ බ්‍රාන්චස් කීයක් තියෙනවද කියලා. ලංකාව ගත්තොත් ලංකාව පුරාම හැම ප්‍රදේශයක්ම ආවරණය වෙන විදිහට එයාලගේ බ්‍රාන්චස් එයාලා පිහිටවලා තියෙනවනේ. එතකොට මේ හෙඩ් ඔෆිස් බ්‍රාන්ච් කියන දෙකේ අයිඩියා එක ඕක. ඕක ඔයාලට තේරෙනවනේ. හෙඩ් ඔෆිස් එකක් දැන් අපි මොකක් හරි කම්පැනි එකක් පටන් ගන්නවා. අපි පටන් අරන් අපේ ව්‍යාපාරය කරගෙන යද්දි අපි අපේ ව්‍යාපාරය චුට්ට දියුණු කරගෙන යනකොට දැන් මේක ලංකාව පුරාම ව්‍යාප්ත කරනවනේ. මේ ව්‍යාප්ත කරද්දී අපේ කම්පැනි එක තියෙන තැන ඉඳලා දැන් අපේ කම්පැනි එක තියෙන්නේ කොළඹ නම් අපිට පුළුවන් ද අම්පාරේ තියෙන දේක් කන්ට්‍රෝල් කරන්න. අම්පාරට බඩු අරන් ගිහිල්ලා ඒවා විකුණන්න මේ දේවල් කරන්න අමාරුයි හෙඩ් ඔෆිස් එකක් විතරක් තියාගෙන. මෙන්න මේ හේතු නිසා ව්‍යාපාරය එක්ස්පෑන්ඩ් කරද්දී එයාලා පිහිටවනවා ලංකාව පුරාම එයාලගේ ශාඛා. මේ ශාඛාවලට ඒ ශාඛා තමයි අපි කියන්නේ බ්‍රාන්ච් එකක් කියලා. හරිද? ඔන්න ඕක තමයි දළම අදහස. මම මේ දැන් මේ තියෙන තියරි එක කියවගෙන යන්නේ නැහැ. ඔයාලා මේක චුට්ටක් කියව ගන්න. මම මේකෙන් කොහොමද ප්‍රශ්න අහන්න පුළුවන් කොයි කෑලි වලින්ද අහන්නේ කියලා මගේ අදහසින් මේක පැහැදිලි කරගෙන යන්න. හරිද? මේ පළවෙනි ඡේදයේ මම කිව්වේ මොකද්ද හෙඩ් ඔෆිස් එකක් කියන්නේ මොකද්ද බ්‍රාන්ච් එකක් කියන්නේ එහෙම. හරිද? ඔයාලට පේනවා මෙතන highlight කරලා තියෙනවා local branch foreign branch කියලා. මේකත් වචනේ කියවුවම ඔයාලට චූටි දල හදසක් ඔලුවට එන්න ඕන. මං කිව්වා බ්‍රාන්ච් එකක් කියන්නේ හෙඩ් ඔෆිස් එක එයාලගේ ව්‍යාපාර දියුණු කරද්දී ලංකාව පුරාම ශාඛා ආරම්භ කරනවා. ලෝකල් කියන්නේ ලෝකල් බ්‍රාන්ච් එකක් කියන්නේ ඔහොම ලංකාව ඇතුලේ ආරම්භ කරන බ්‍රාන්චස් වලට. අපි අපේ කම්පැනි එක දියුණු කරනවා ව්‍යාප්ත කරනවා ලංකාව ඇතුලේ විතරක්. ඔහොම ඒවට තමයි අපි කියන්නේ ලෝකල් බ්‍රාන්චස් කියලා. ඔයාලා හොයලා බලන්න ලෝකල් බ්‍රාන්චස් වලට මොනවද එක්සැම්පල්ස් කියලා. මොකද එක්සෑම් එකේදී මෙන්න මේ ප්‍රශ්න දෙක අනිවාර්යෙන් අහන්න ඉඩ තියෙනවා අහලත් තියෙනවා. හරිද? එතනින් එහාට ෆොරින් බ්‍රාන්ච් එකට ගියොත් ෆොරින් බ්‍රාන්ච් කියන්නේ ලංකාව ඇතුළේ විතරක් නෙමෙයි. ඕක ලංකාවෙන් එළියටත් යනවා. ඒ කියන්නේ තමන්ගේ ව්‍යාපාරය ලෝකයේ පුරාවටම දියුණු කරන ආයතනයක් තමයි ෆොරින් බ්‍රාන්චස් උත් පිහිටවන්නේ. හරිද? එතනින් කියන්නේ ඒක. ඊළඟට අපි යමු centralized branch වලටයි decentralized branch වලටයි. centralized කියන්නේ මධ්‍යගතකරණය කරලා තියෙනවා. මේ මධ්‍යගතකරණය කරලා තියෙන්නේ ඉහළ කළමනාකරණයට. දැන් මේ බ්‍රාන්ච් එක හෙඩ් ඔෆිස් එකයි ගත්තම මෙයාලගේ ඉහළ කළමනාකරණය වෙන්නේ හෙඩ් ඔෆිස් එක. එතකොට මෙතන කියනවා මෙයාලගේ විශේෂ centralized එකේ විශේෂ ලක්ෂණය තමයි මේ කළමනාකරණ කාර්යයන් සියල්ලක්ම කළමනාකරණ කාර්යයන් සියල්ලක්ම කරන්නේ ඒ කියන්නේ බ්‍රාන්ච් වල කළමනාකරණ කාර්යයන් සියල්ලක්ම කරන්නේ හෙඩ් ඔෆිස් එක විසින් කියලා. හරිද? ඊළඟට ඔන්න බලන්න සෙන්ට්‍රලයිස්ඩ් කියන්නේ එතකොට මේ මධ්‍යගතකරණය වෙලා තියෙන බ්‍රාන්චස් වල සියලු කළමනාකරණ කාර්යයන් තීරණ ගැනීමේ කාර්යයන් කරන්නේ හෙඩ් ඔෆිස් එක විසින්. සෙන්ට්‍රලයිස්ඩ් වලදී මතක තියාගන්න ඉහළ කළමනාකරණය. ඉහළ කළමනාකරණය විසින් තමයි තීරණ ගැනීමේ ක්‍රියාවලිය කරන්නේ සෙන්ට්‍රලයිස්ඩ් එකේදී. එතකොට ඩිසෙන්ට්‍රලයිස්ඩ් එකේදී වෙන්නේ ඕකේ අනිත් පැත්ත. හරිද? මේකේ මෙතන මේ තියෙනවා මෙයාලගේ ස්පෙෂල් ෆීචර්ස් වගේක් සෙන්ට්‍රලයිස්ඩ් එකේදී මේවා ඔයාලා කියව ගන්න. මේක ඉතින් චුට්ටක් කියවලා ඔලුව තියාගත්ත නැති. හරිද? ඊට පස්සේ අපි ගියොත් ඩිසෙන්ට්‍රලයිස්ඩ් වලට ඩිසෙන්ට්‍රලයිස්ඩ් කියන්නේ ඕකේ අනිත් පැත්ත. සෙන්ට්‍රලයිස්ඩ් එකේ අනිත් පැත්ත. හරිද? එහෙම ගත්තොත් දැන් මම කිව්වා සෙන්ට්‍රලයිස්ඩ් එකේදී වෙන්නේ ඉහළ කළමනාකරණය තමයි බ්‍රාන්ච් වල පාලනය සිදු කරන්න කියලා. පාලනය කියන්නේ කළමනාකරණ තීරණ ගැනීමේ ක්‍රියාවලිය කරන්නේ ඉහළ කළමනාකරණය. කියන්නේ හෙඩ් ඔෆිස් එක. මේකෙදි වෙන්නේ බ්‍රාන්ච් වල කළමනාකරණ තීරණ ගන්නේ බ්‍රාන්ච් එකේ මැනේජර්ස් ළමයි. ඒ කියන්නේ පහලට තීරණ ගැනීමේ ක්‍රියාවලිය පහලට විතන් වෙලා තියෙන්නේ. හරිද? මේ තියෙන්නේ
the most of decision making power relevant to the branch is assigned to the branch managers. branch managers ලට තමයි යාළගේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය පැවරිලා තියෙන්නේ. head office එකේ sorry centralized එකේදී වෙන්නේ ඒකේ අනිත් පැත්ත. මේ දෙකෙන් එකක් ඔළුවේ තියාගන්න. ඒක අනිත් එකේ අනිත් පැත්ත කියලා හිතන්න. හරිද? මේක ලොකුවට මේ දේවල් පාඩම් කරන්න දේවල් නෙමෙයි. මේ මෙන්න මේ කෑලි දෙකත් centralized කියන්නේ මොකද්ද? decentralized කියන්නේ මොනවද කියලා past papers වලත් අහලා තියෙනවා. හරිද? ඊට පස්සේ අපි යමු අපේ branch accounts වල තියෙන වැදගත්ම part එක. හරිද? අපි දැන් මේ branch accounts හදද්දී head office එකයි branch එකයි අතර වෙන transactions මේ special accounts දෙකක සටහන් කරනවා. හරිද? මේ special accounts දෙක අපි හඳුන්වනවා branch current account අනිත් එක head office current account. මේක මොකද්ද මේකේ මොකද්ද වෙන්නේ කියන එක මම මෙතන පැහැදිලි කරන්නේ නැහැ. මෙතන කියනවට වඩා ඒක ඔයාලට මම ඊළඟට ගානක් හදනවා. ඒ ගානත් එක්ක කියලා දෙන්න යනවා. හරිද? මේක අපි මෙතනින් ඔළුවේ තියාගන්න. මේකේ special accounts එකක් හදනවා. එකක් branch current account එක, අනිත් එක head office current account එක කියලා. හරිද? අමන්තර තව විශේෂ දෙයක් කියන්නම්. මෙතන කියනවා මේ branch current account එක. හරිද? මේකේ branch current account, head office current account කියන accounts දෙකේ ණය හිමි ණය ගැති ඔන්න ඔහොම සම්බන්ධයක් තමයි යන්නේ. එතකොට මේ බලන්න in head office books there will be a current account for branch. head office එකේ පොත්වල එයාලා account එකක් current account එකක් තියාගෙන යනවලු branch එකට. එතකොට ඒ කියන්නේ branch current account එක පවත්වාගෙන යන්නේ head office එකේ පොත්වල. head office එක තමන්ගේ ගිණුම් සටහන් වල open කරන account එකක් branch එක වෙනුවෙන්. හරිද? මෙයාලගේ මේ transaction සටහන් කරන්න. හරිද? මොකද head office එකේ account එක head office එකේ පොත්වල head office කියලාම account එකක් open කරලා වැඩක් නැහැ නේ. එයාලා ගනුදෙනු කරන්නේ branch එකත් එක්ක. එතකොට එයාලා සටහන් කරන්න ඕනේ branch එකත් එක්ක සිදු කරන ගනුදෙනු වල දිත්ත සටහන්. හරිද? ඊළඟට මෙතන ආයෙ කියනවා ඊළඟ එකේ branch එක පවත්වාගෙන යන්නේ head office එකේ current account එකේ. ඒ කියන්නේ උඩ කියපු එකේම අනිත් පැත්ත. හරිද? ඒ කියන්නේ branch එක account එකක් පවත්වාගෙන යනවා head office එක වෙනුවෙන්. ඒ කියන්නේ මේ දෙගොල්ලන් තමන්ගේ accounts මාරු කරලා තමයි accounts පවත්වාගෙන යන්නේ. branch එක නම් branch එක තියාගෙන යන්නේ head office එක වෙනුවෙන්. head office එක නම් head office එක තියාගෙන යන්නේ branch එක වෙනුවෙන්. හරිද? ඊට පස්සේ මෙතන තව ඊළඟට වැදගත් part එක තමයි මේ goods in transit, cash in transit කියන්නේ. ඔයාලා දැනට මේකත් මතක තියාගන්න goods in transit. ඒ කියන්නේ මාර්ගස්ත බඩු තොගය. හරිද? මෙතන cash in transit කියන්නේ මාර්ගස්ත. මේ දෙක මාර්ගස්ත දේවල්. ඒ කියන්නේ තාම අපිට අපි හිතමු මේක මග තියෙන්නේ. අන්න එහෙම අදහසක් තමයි මේක කියන්නේ. හරිද? පැහැදිලිද? ප්‍රශ්න මොන හරි තියනවාද තියරි part එක ගැන? මම මේකත් ගාන හදාගෙන යද්දි කියලා දෙන්නම් ඔයාලට. නෑනේ. එහෙනම් අපි ඊළඟ එකට යමු. අපි මේ ගාන මුලින් ඉඳලා කියවගෙන එමු චුට්ටක්. හරිද? ඔයාලට පේනවනේ ස්ක්‍රීන් එකේ මේක පොඩ්ඩක් පැහැදිලි නෑ ගාන. මේ මට ගාන ටයිප් කරගන්නත් ආය වෙලාවක් තිබ්බේ නෑ. ඒකයි මම මේක මෙහෙමම දැම්මේ. හරිද? මේකේ කියන්නේ Tharani PLC has its head office in Colombo and its branch in Kandy. මේක කියන්නේ Tharani PLC කියන කම්පැනි එකේ head office එක තියෙන්නේ කොළඹ වලලු. එයාලගේ branch එකක් තියෙන්නේ කැන්ඩි වලලු. හරිද? දැන් මාර කිව්ව සිද්ධියම තමයි. මේකම කම්පැනි එක head office Tharani head office එක කොළඹ වල පිහිටවලා එයාලගේ වෙළඳ කටයුතු කරගෙන යන්න කැන්ඩි වලත් branch එකක් open කරලා. මේ දීලා තියෙන්නේ ඒකට අදාළ trial balance එක. හරිද? අපි මේක චූට්ටක් උඩින් ඉඳලා කියවගෙන යමු. එන්න තියෙනවා stated capital, return earning, general reserve, receivable, head office current account. ඔයාලට විශේෂ වචනයක් තියෙනවා head office current account. මේක පොඩ්ඩක් highlight කරලා වගේ තියාගන්න. මොකද මේවා මේ කෑල්ල තමයි මෙන්න මේවා තමයි අලුත් විදිහට එකතු වෙන්නේ branch accounts වලදී. ඊළඟට land, building, furniture, fitting ඒ cost ඒ ටිකේ ඊට පස්සේ motor vehicle ඊට පස්සේ ඒ ටිකේ provision එක දීලා තියෙනවා. inventory මුල තොගය, bank, cash, purchase, sales ඊට පස්සේ expenses ටිකක් දීලා තියෙනවා. debit, debenture දීලා තියෙනවා. maintenance expenses මෙන්න තව අලුත් වචනයක් තියෙනවා provision for unrealized profit. මේක කෙටියෙන් මතක තියාගන්න මේක තමයි URP කියන්නේ. unrealized profit කියන එක තමයි කෙටි. හරිද? ඊට පස්සේ ආයෙත් තව අලුත් වචනයක් branch current account.
ඔන්න මම දැන් අලුත් වචන කියලා ඔයාලට දැනට 3ක් කිව්වා. හරිද? head office current account, provision for unrealized profit, branch current account. ඊට පස්සේ තියෙනවා bank overdraft interest. ඒක interest එක වියදමක්. ඊට පස්සේ තියෙනවා goods sent to branch, goods received at branch. මේක ගැන කිව්වොත් මේක දැන් තියරි පාර්ට් එකේ අපිට අහුන්නේ නැහනේ. අපි දැන් head office එක පිහිටවලා අපි head office එක කම්පැනි එකක් හදලා head office පිහිටවලා කම්පැනි එක දියුණු කරද්දී branches open කරලා නිකන් තියන් ඉන්නේ නැහනේ. අපි මේ branches open කරන්නේ අපේ head office එකේ මේ කර්මාන්ත ශාලාවේ නිපදවන භාණ්ඩ ඒ branches වලට යවලා ඒවා sell කරගන්න ඕනේ. හරිද? එතකොට දැන් මේ කර්මාන්ත ශාලාවේ නිපදවන භාණ්ඩ අපි ප්‍රොඩක්ෂන් එක head office එකෙන් branch එකට යවනකොට head office එකේදීම නේද අපි price එකක් මේවට දෙන්නේ. ඒ කියන්නේ දැන් branch එකට යවලා branch එකෙන් නෙමෙයිනේ price එකක් නියම කරන්නේ. හරිද? මේවා branch වලට යන්නෙම එයාලගේ selling price එක mark වෙලා. එතකොට මේ cost එකට head office එකෙන් දරන cost එකට එයාලා තියාගන්න profit එක එකතු වෙලා තමයි මෙයාලගේ invoice price එක නැත්තම් selling price එක හැදෙන්නේ. එතකොට දැන් බලන්න මෙතන මෙයාලා කියනවා goods sent to branch. goods sent to branch කියන්නේ branch එකට යවපු භාණ්ඩ තොගය. head office එකෙන් branch එකට යවන්නේ. head office එකෙන් අපි භාණ්ඩ දෙන්නේ. එතකොට මේ head office එකෙන් යවපු භාණ්ඩ තොග තියෙනවා. මේක මේ පළවෙනි තීරුව head office තීරුව. head office තීරුවේ බැරට ක්‍රෙඩිට් වෙලා තියෙනවා 2712ක්. හරිද? මේ 2712 තමයි 12ක වටිනාකමක් තියෙන එකක් මෙයාලා යවනවා බ්‍රාන්ච් එකට. හැබැයි බ්‍රාන්ච් එකට හම්බෙන්නේ බලන්න මේ දෙවෙනි තීරුව බ්‍රාන්ච් එකට හර වෙලා තියෙන්නේ 2658ක් විතරයි. ඔයාලා හිතන්න එතකොට මේ දෙක අතර තියෙන බැලන්ස් එක. කියන්නේ මේ දෙකේ වෙනස. ඉතුරු ගානට මොකද උනේ? head office එකෙන් 2712ක් එවනවා. හැබැයි බ්‍රාන්ච් එකට හම්බෙලා තියෙන්නේ 2658ක් විතරයි. මෙතන මදි ප්‍රමාණයට මොකද උනේ? ඒක චුට්ටක් හිතන්න. මම ගාන හදාගෙන නැද්ද කියලා දෙන්න. දැනට මතක තියාගන්න. මේ බ්‍රාන්ච් වලින් head office එකෙන් බ්‍රාන්ච් එකට යවන්නේ invoice price එකට. cost එකට නෙමෙයි invoice price එකට තමයි head office එකට භාණ්ඩ යවන්නේ. හරිද? ඒ කියන්නේ එතකොට බ්‍රාන්ච් එකේ තියෙන stock එක ඒ stock එකත් එයාලා එතකොට value කරන්නේ මොන price එකටද? invoice price එකටම තමයි. මොකද cost එකට නෙමෙයි අපි යවන්නේ භාණ්ඩ. අපි විකුණන මිලටනේ යවන්නේ. තේරෙනවද? දැන් එතකොට head office එකෙන් විකුණන මිලට යවලා හරිද? දැන් සමහරක් වෙලාවට කියනවා බ්‍රාන්ච් එකෙනුත් මේ ගාණක් ලාභේ තියාගන්නවා කියලා. එහෙම දැන් ඇත්තටම බ්‍රාන්ච් එකට අපි යවන්න ඕනේ නෑනේ ලාභයක් තියාගෙන. දැන් මෙහෙම හිතන්න මේක පොඩ්ඩක් තේරුණාද දන්නේ නැහැ. මෙහෙම හිතන්න ඔයාලා දැන් මම මගේ ළඟ මගේ අම්මට මම ණයක් දෙනවා කියලා හිතන්නකෝ. ණයක් නෙමෙයි. මම මොන හරි භාණ්ඩයක් දෙනවා මට මේක විකුණලා දෙන්න කියලා. හරිද? එතකොට මම අම්මට දෙන්නේ මගේ අතින් දෙන්නේ. මම කීයක් හරි ලාභේ තියාගෙනනේ. හරිද? ලාභයක් මම මේ භාණ්ඩයට ඇඩ් කරලානේ අම්මට දෙන්නේ. ඒ දුන්නට මං මොකද කියන්නේ? අපි මේ ගාන හදාගෙන යද්දි බලමු. හරිද? මං ඔයාලට ඒක ගාන හදාගෙන යද්දිම කියලා දෙන්න. ඊට පස්සේ කියනවා මෙතන එයාලා ඉන්වෙන්ටරි එක අපි ඇඩිෂනල්ස් ඉන්ෆෝමේෂන් වලට આવොත් ඒගොල්ලෝ කියනවා 2013 ඉන්වෙන්ටරි එක හෙඩ් ඔෆිස් එක එයාලා විශේෂයෙන්ම කියනවා ඇට් කොස්ට් කියලා වචනයක්. හරිද? කොස්ට් එකට 9,13,000ක් තියෙනවලු ඉන්වෙන්ටරි එක. ඊළඟට බ්‍රාන්ච් එකේ ක්ලෝසින් ස්ටොක් එක තියෙනවා at invoice price. හරිද? 4,38,000ක්. මේ ඉන්වොයිස් ප්‍රයිස් කියන්නේ මම කිව්වා හෙඩ් ඔෆිස් එකෙන් බ්‍රාන්ච් එකට භාණ්ඩ එවද්දි එයාලා එවන්නේ කොස්ට් එකට නෙමෙයි ඒ කොස්ට් එකට එයාලා තියාගන්න ප්‍රොෆිට් එකත් මාක් කරලා තමයි ඒ ඉන්වොයිස් ප්‍රයිස් එකට එවන්නේ කියලා. හරිද? එතකොට අපි මේ ඉන්වොයිස් ප්‍රයිස් එකට තියෙන ප්‍රොෆිට් එක අපි අයින් කරගන්න ඕනේ මෙතනින්. හරිද? අපි ගාන හදාගෙන යමු මෙතන ඉඳලා. ඔයාලට මම වෙලාවක් දෙන්නම් ගාන රූල් කරගන්න මෙන්න මේ විදිහට. හරිද? ගාන රූල් වෙන්න ඕනේ ඩිස්ක්‍රිප්ෂන් එක. මේක නම් ඩිස්ක්‍රිප්ෂන් කියලා නොලිව්වත් ප්‍රශ්නයක් නැහැ. විස්තරය තීරුවයි හෙඩ් ඔෆිස් එක. අපි දහස් වලින් හදන්නේ තීරු දෙකක්. හෙඩ් ඔෆිස් එකට තීරු දෙකයි, බ්‍රාන්ච් එකට තීරු දෙකයි. ඊළඟට මේ කම්පැනි. ඔයාලා දැන් බලන්නද මේ කම්පැනි කියන අලුත් වචනේ මොකක්ද කියලා?
හරිද? අපි මේ කම්පැනි කියන තේරුවට ගන්නෙ මේ හෙඩ් ඔෆිස් එකේ බ්‍රාන්ච් එකේ තියෙන එකතුව. බලන්න දැන් අපි ලේසින් මේක එකතුව චුට්ටක් ලොකු වැඩි. ඔයාලා බලන්න මෙතන හෙඩ් ඔෆිස් එකේ සේල්ස් වල එකතුවයි බ්‍රාන්ච් එකේ සේල්ස් වල එකතුවයි තමයි මෙතන කම්පැනි එකට අරන් තියෙන්නේ. පර්චේස් එකේ සේල්ස් වල එකතුවයි මෙතන බ්‍රාන්ච් එකේ නැහැ. එතකොට මේ හෙඩ් ඔෆිස් එකේ පර්චේස් එකේ හැමම කම්පැනි තීරුවට අරගෙන තියෙනවා. හරිද? ඔන්න ඔහොම හෙඩ් ඔෆිස් බ්‍රාන්ච් කියන තීරු දෙකට අමතරව අපි තව තීරුවක් ගහගන්න ওই දෙකේම එකතුව සටහන් කරන්න කම්පැනි කියලා එකක්. හරිද? ගාන අපේ සාමාන්‍ය දැන් මේ තියෙන ඉන්කම් ස්ටේට්මන්ට් එක. අපි නෝමල් රූල් කරන ඉන්කම් ස්ටේට්මන්ට් එකමයි චුට්ටක් වෙනසක් වෙනවා. මම ඒ වෙනස් වෙන තැන් ටික පෙන්නන්නම්. බලන්න උඩින්ම තියෙනවා sales ඊට පස්සේ ඒකෙන් අඩු කරනවා cost of sales යටතේ purchase process cost. මේ process cost කියන්නේ දැන් හැම භාණ්ඩයක්ම අපි නිෂ්පාදනය ඉවර වෙච්ච ඒවා නෙමෙයිනේ. නිෂ්පාදන අතරමැද තියෙන ඒවාත් තියෙනවා. එතකොට ඒවයි කොස්ට් එකත් මෙතනට එකතු වෙනවා. මෙහෙම ප්‍රොසෙස් කොස්ට් එකක් තියෙනවා නම් ගානේ වෙනම කියනවා ප්‍රොසෙස් කොස්ට් එක මෙච්චරයි කියලා. එතකොට ඒක මෙතනට එකතු කරන්න විතරයි තියෙන්නේ. දැන් මේ ගානේ මම ඉරි කැල්ලක් ගහලා තියෙන අපි හදන්න යන ගානේ ප්‍රොසෙස් කොස්ට් එකක් නැහැ. එනට එහෙම තියෙන ගණන් තියෙනවා. හරිද? ඊට පස්සේ ක්ලෝසින් ස්ටොක් එක එකතු කරනවා. ඔන්න දැන් අලුත් වචනයක් තව එකතු වෙනවා send to branch. මතකද මම මෙතන යට කිව්වා goods send to branch. මේ තියෙන්නේ head office එකකින් branch එකට යවන කොටස. හරිද? එතකොට මේ head office කියන තීරුවේ send to branch කියලා අපි අඩු කරලා දාන්න ඕනේ මේ වටිනාකම. head office එකෙන් අඩු වෙලා නේද branch එකට මේක යන්නේ. ඒක නිසා තමයි මේම අඩු කරලා දාලා තියෙන්නේ. මේක දැනට හිතන්න එපා. මේ තියෙන මම මේ රූල් කරන විදිහ කියන්නේ ওই විදිහට රූල් කරන. ඊට පස්සේ අලුත් වචන තව අහු වෙනවා receive from branch goods in transit. ඔන්න අලුත් වචන 4. හරිද? මේ ටික දාලා මේ ගාන මේ විදිහට රූල් කරගන්න. ඊට පස්සේ තව එකක් අහු වෙනවා URP. අපි ගාන හදද්දී ටික පැහැදිලි කරගෙන යන්. ඔයාලා දැනට මේ තියෙන ස්ට්‍රක්චර් එක මේ විදිහට රූල් කරගන්න. URP එකෙන් පස්සේ ඉන්කම්ස් එකතු කරනවා. ඊට පස්සේ එක්ස්පෙන්සස් ටික අඩු කරනවා. ඊට පස්සේ මෙතන එක්ස්පෙන්සස් වල ඔයාලා රූල් 10ක් විතර තියාගන්න. ඊට පස්සේ පහලින් තියෙනවා අපව අඩු කරලා අපේ ප්‍රොෆිට් එක එක්ස්පෙන්සස් එක අඩු කරාට පස්සේ ප්‍රොෆිට් එක හොයලා ආයේ ප්‍රොෆිට් එකෙන් අයින් කරන්න දෙකක් තියෙනවා. මේ ජෙනරල් රිසර්ව් ප්‍රිෆරන්ස් ෂෙයාර් ඩිවිඩන්ඩ් පොදු සංචිතයි වරණීය කොටස් ලාභාංශයි. හරිද? මේ දෙකත් අඩු කරන්න ඕනේ ඒ එන ලාභයෙන්. ඊට පස්සේ ආයෙ තියෙනවා transfer profit from branch. branch එකේ profit එක මේ transfer කරගෙන තියනවා යාලා head office එකට. මෙන්න මේ ටික තියාගන්නකො. ඊට පස්සේ අඩු කරා tax net profit. ඊට පස්සේ මේක රූල් කරලා ඉවර වෙච්ච කට්ටිය සාමාන්‍ය විදියට ෆයිනෑන්ෂල් පොසිෂන් එක රූල් කරගන්න. මුල්ල තත්ත්ව ප්‍රකාශනය විස්තරයයි තීරු 3ක් දාලා උඩින් එනවා ජංගම නොවනවත්කම් ඊට පස්සේ ජංගම්වත්කම් හිමිකම අපි එමු පළවෙනි ගැලපෙල්ලට. හරිද? හැමෝම කියවන්න. මෙහෙම මම පේනවා නේද? මේකේ කියනවා inventory asset මේ දෙන date එක. අපි ඉස්සලම date එක බලමු. මෙතන අපෙන් ඉල්ලන්නේ income statement for the year ended 31st March 2016. 2016 3:31ට income statement එකයි 2016 3:31 අවසන් වර්ෂයට මුල්ල තත්ත්ව ප්‍රකාශනයයි balance sheet මේ සම්පූර්ණ මේ ඉල්ලන්නේ අර දැන් මගේ නම් කෙනෙක් ඇහුවේ 3ට වෙන වෙනමද ගහන්න ඕනේ මුල්ල තත්ත්ව ප්‍රකාශනය කියලා. මෙන්න මේ ඉල්ලන්නේ ඔන්න ඕක. head office branch entire organization. හරිද? මේක මම හදලා නැහැ. මම මේ දෙක හැදුවා මොකද මේ දෙකේ තමයි විශේෂ දේවල් තියෙන්නේ. මේ දෙක හදාගත්තට පස්සේ ඔයාලට තනියෙන් මේක හදත හැකියි. හරිද? අපි එමු ගන්නට. පළවෙනි ගැළපිල්ල තියෙනවා ව්‍යාපාරයේ අවසන් වන දිනට තියෙන තොගය කොච්චරක්ද කියලා. එයාලා කියනවා head office එකේ cost එකට 9,13,000ක් තියෙනවා. බ්‍රාන්ච් එකට ඉන්වොයිස් ප්‍රයිස් එකට 4,38,000ක් තියෙනවා කියලා. හරිද? මෙතන ඔයාලා හැමෝම දන්නවා ගැළපිල්ලක තියෙන දෙයක් අපි අනිවාර්යෙන් තැන් දෙකක සටහන් කරන්න ඕනේ.
ඒකට තැන් දෙක කියලා කියන්නේ එක්ක මූලධාතු ප්‍රකාශනයේ නැත්නම් ඉන්කම් ස්ටේට්මන්ට් එකේ එහෙම නැත්නම් මොකක් හරි තීගිනුවක ගහලා එනවනම් එහෙම ඒ විදිහට. හරිද? දැන් මෙතන අපි මේ හෙඩ් ඔෆිස් එකේ බ්‍රාන්ච් එකේ තියෙන ක්ලෝසින් ස්ටොක් වැලියු දෙක අරන් ගිහිල්ලා PL එකේ ඒ කියන්නේ අපේ ඉන්කම් ස්ටේට්මන්ට් එකේ අදාළ තීරුවට තේරෙනවනේ ඉන්කම් ස්ටේට්මන්ට් එකේ ක්ලෝසින් ස්ටොක් එක දාන්න අපි මෙතන ලියාගත්තා මේ තේනවද අඩු කරා ක්ලෝසින් ස්ටොක් කියලා තියෙනවා හෙඩ් ඔෆිස් එකේ මම දාලා 9,13,000ක් මම මේ දාණයව මාක් කරන් යනවා හරිද 9,13,000ක් අපි දාලා තියෙනවා ඔය අඩු කරලා තියෙන්නේ හෙඩ් ඔෆිස් එකේ අපිට කියපු ක්ලෝසින් ස්ටොක් එක ඊට පස්සේ ක්ලෝසින් ස්ටොක් තීරුවෙම බ්‍රාන්ච් එකේ තියෙනවා 4,38,000ක් හරිද මේ මෙතනදී ඉන්වොයිස් ප්‍රයිස් එක ගැන ඔයාලා හිතන්න එපා. හරිද? ඉන්වොයිස් ප්‍රයිස් එක අපිට අදාළ වෙන්නේ මෙතනින් එහාට කියලා ෆයිනෑන්ෂල් පොසිෂන් එක හදද්දි. ඉන්කම් ස්ටේට්මන්ට් එකේදී මේ දෙන ස්ටොක් වැලියු එක එහෙමම දානවා කියලා මතක තියාගන්න. හරිද? එතකොට හෙඩ් ඔෆිස් යටතේ ක්ලෝසින් ස්ටොක් එකෙන් අඩු වෙනවා 9,13,000ක්, බ්‍රාන්ච් එකෙන් අඩු වෙනවා 4,38,000ක්. ආයෙත් මේක යනවා තව තැනකට. කොහෙටද? ඒ කියනවා ෆයිනෑන්ෂල් පොසිෂන් එකේ කරන්ට් ඇසෙට්ස් වලට. ජංගම වත්කම් වලට යනවා ක්ලෝසින් ස්ටොක් එක. මේ බලන්න මම මෙතන ක්ලෝසින් ස්ටොක් එක හෙඩ් ඔෆිස් එක වෙනම බ්‍රාන්ච් එක වෙනම අරන් තියෙන්නේ. ඒ කියන්නේ හෙඩ් ඔෆිස් එකට තියෙනවා 9,13,000ක් බ්‍රාන්ච් එකට බලන්න මම මේ අරන් තියෙන වටිනාකම. මේක ඔයාලා දාන්න එපා. හරිද? මේක මෙතන වරහණක් මට මේකෙන් ලියන්න බෑ. ඔයාලා වරහණක් කැරලා මෙතන ලියන්න. බ්‍රාන්ච් එකේ අපිට කොච්චරක් ස්ටොක් එක තිබ්බද? අන්න ඒ ගාන. හරිද? වරහන ටිකක් ඉඳ තියලා වරහන වහන්න. හරිද? මෙන්න මෙහෙම ලියාගෙන තියාගන්න එකපාර මේ වැලියු එක මෙතනට අරන් යන්න එපා. හේතුව මම දැන් කියන්නම්. හරිද? ඔය දෙන ක්ලෝසින් ස්ටොක් එකේ කියන බ්‍රාන්ච් එකේ තියෙන ක්ලෝසින් ස්ටොක් එක ඇතුලේ මේක දැන් නම් කරන්නේ ඉන්වොයිස් ප්‍රයිස් එකටනේ. ඉන්වොයිස් ප්‍රයිස් එකට කියන්නේ මම කිව්වා මේ ස්ටොක් එක ඇතුලේ ප්‍රොෆිට් එකක් ඇතුළත් වෙලා තියෙනවා කියලා. හරිද? මේ ප්‍රොෆිට් එක ඇතුළත් වෙලා තියෙද්දි අපි මේ ප්‍රොෆිට් එක අයින් කරලා තමයි ස්ටොක් එකේ වැලියු එක දාන්නේ. හරිද? අපි අපේ කෙනෙක්ට ණයක් දෙනකොට අපි යාගෙන් අපේ ගෙදර කෙනෙක්ට ණයක් දෙනකොට අපි යාගෙන් පොලියක් ඉල්ලන්නේ නැහැ නේද? අපි තව ලාභයක් බලාපොරොත්තු වෙන්නේ නැහනේ. තේරෙනවද අන්න දැන් හෙඩ් ඔෆිස් එකේ බ්‍රාන්ච් එකයි කියන්නේත් එක ගෙදර කට්ටිය වගේනේ. හෙඩ් ඔෆිස් එකේ දේවල්නේ බ්‍රාන්ච් එක කරන්නේ. එතකොට බ්‍රාන්ච් එකේ ඇයි හෙඩ් ඔෆිස් මේ සෝරි හෙඩ් ඔෆිස් එකේ බ්‍රාන්ච් එකෙන් තව ණයක් මේ පොලිය වගේ ප්‍රොෆිට් එකක් ගන්න. එහෙම කරන්න ඕනේ නැති නිසා තමයි අපි මෙතන මෙයාලගෙන ක්ලෝසින් ස්ටොක් එකේ ඒ තියාගෙන තියෙන ප්‍රොෆිට් එක අයින් කරන්නේ. ඔය අයින් කරන ගැළපිල්ල මෙතන නැහැ. අපි ඒක නිසා ඔයාලා දැනට මතකද? ඔයාලා එක්ක හරි ලියාගන්න. බ්‍රාන්ච් එකේ ක්ලෝසින් ස්ටොක් එක දාද්දී එයාලා දෙන ඉන්වොයිස් ප්‍රයිස් එකෙන් අපි තියාගෙන තියෙන ප්‍රොෆිට් රේට් එක අඩු කරලා තමයි වැලියු එක දාන්න ඕනේ කියලා. හරිද? එතකොට ඔතන මෙන්න මෙතන බ්‍රාන්ච් වල කරන්ට් ඇසෙට් යටතේ බ්‍රාන්ච් වල ක්ලෝසින් ස්ටොක් එක ළඟින් වරහණක් කරලා ලියාගන්න 4,38,000 නේද? 4,38,000යි කියලා ලියාගන්න. 4,38,000 දාලා එතන වරහණ ඇතුලේ අඩු කරන්න ඉඩ ටිකක් තියන්න. මොකද අපි එකෙන් ප්‍රොෆිට් එක අයින් කරනවා. හරිද? ඒ ටික තේරුණාද? ඕකෙදී ඔය ටික තමයි වෙන්නේ. ඔය ප්‍රොෆිට් කියලා අපි කියන්නේ මොකද දන්නවද? URP එකට. ඒ කියන්නේ unrealized profit. අපි තාම හඳුනාගෙන නැති ප්‍රොෆිට් එක. අපි මේ ප්‍රොෆිට් එක තාම කීයද කියලා හඳුනාගෙන නැහැනේ. මේ ප්‍රොෆිට් එකට තමයි අපි URP එක කියලා කියන්නේ. එතකොට මෙතනින් අඩු වෙන එක URP එකක්. හරිද? ඊළඟ ගැලපෙල්ලට ආවොත් මේකේ මෙච්චරයි. හරිද? හෙඩ් ඔෆිස් එකේ ස්ටොක් එක මේ දෙකම යනවා PL එකට. පොසිෂන් එකට එනකොට 9,13,000 වෙනවා 4,38,000න් තියාගෙන තියෙන ප්‍රොෆිට් එක අයින් කරලා තමයි තීරුවට දාන්නේ. හරිද? මේක මතක තියාගන්න. ඊළඟට අපි එනවා අර මම අතන ඉතුරු කරලා ආපු කොටසකට. ගැලපිල්ල කියවගමු. goods invoice to 54,000 by head office to branch and cash amounting 76,000 sent from branch were in transit. මේක දැන් කියුවට කිසිම දෙයක් ඔයාලට තේරෙන්නේ නැතුව ඇති. මෙතන කියන්නේ
goods තියෙනවා invoice price එකට. හරිද? මේ තොගය invoice price එකට තියෙනවා 54000ක්. හරිද? head office එකේ by head office to branch. head office එකෙන් branch එකට යවපු තොගයක් තියෙනවා invoice price 54000යි. හරිද? මේක පැහැදිලි නැත්නම් ලියා ගන්න. මේ කියන්නේ මේක කියලා. හරිද? ඊට පස්සේ කියනවා 76000ක් තියෙනවා send from branch. branch එකෙන් head office එකට යවපු 76000ක් තියනවලු. හරිද? මේ දෙකම transit were in transit. transit කියලා කියන්නේ මේ දෙකම තියෙන මාර්ගස්ථව. ඒ කියන්නේ තාම තොගේ ඇවිල්ලත් නැහැ මුදල් ලැබිලත් නැහැ. හැබැයි මෙයාලා ගිණුම් වල සටහන් කරලා ඉවරයි. ඒ වුණාට මෙයාලගේ පොඩි අවුලක් තියෙනවා මේ දෙක තාම ලැබිලා නැහැ. හරිද 2016 3:31ට. එතකොට මේක සටහන් වෙන්නේ මෙහෙම. හරි දැන් goods in transit කියන මාර්ගස්ථ බවට තොගය cash in transit කියන්නේ ඒ වගේම මාර්ගස්ථ කියන අර්ථය තමයි. හරිද? එතකොට මේක ඔයාලට මම කියලා දෙන්නම්. මම කිව්වා දැන් අපි කරන්න යන්නේ goods in transit කියන goods in transit cash in transit කියන ගැළපෙල්ල. හරිද? මේක තමයි අලුත් දේ ඔයාලට ඉගෙන ගන්න තියෙන. හරිද? දැන් හෙඩ් ඔෆිස් එකක් ව්‍යාපාරය ආරම්භ කරලා එයාලා බ්‍රාන්ච් එකක් පිහිටුවුවට පස්සේ එයාලගේ තියෙන භාණ්ඩ තොග යවන්න ඕනේ භාණ්ඩ ටික දෙන්න ඕනේනේ බ්‍රාන්ච් එකට. මෙයාලා බ්‍රාන්ච් එකට දෙන්න ඕනේ මොනවද? එයාලගේ තියෙන ස්ටොක් එක. ස්ටොක් එකක් යවන්න ඕනේ. හරිද? එතන පොඩ්ඩක් අකුර වැරදුනා ගණන් ගන්න එපා. ස්ටොක් එකක් යවන්න ඕනේ. හරිද? මේ ස්ටොක් එක මෙයාලා දෙන්නේ ණය පදනමට. දෙන්නේ ණය පදනමට. ඒ කියන්නේ හෙඩ් ඔෆිස් එකෙන් බ්‍රාන්ච් එකට තොග යවන්නේ ණය පදනමට. දැන් මේක කොහොමවත් එකිනෙලා මුදල් හම්බෙනවනේ හෙඩ් ඔෆිස් එකට. අපි සාමාන්‍යයෙන් ඔයාලා දැන් කම්පැනි එකක් කරන කට්ටිය මොකක් හරි පොඩි බිස්නස් එකක් කරන කට්ටිය නම් තේරෙයි. ඔයාලා ඔයාලගේ ප්‍රොඩක්ට්ස් කාට හරි දෙනවා නම් සෙල් කරලා දෙන්න කියලා අපි එයාගෙන් දැම්ම මුදල් ගන්නෙ නැහැනේ. එයා ඒ ප්‍රොඩක්ට් සෙල් කරාට පස්සේ තමයි අපිට ඒ ගාණ දෙන්නේ. අපි එයාට විකුණලා දෙන්න කියලා දෙනකොටම එයා අතේ තියෙන මුදල් අපි ඉල්ලගන්නේ නැහැනේ. අපි කරන්නේ එයාට කියනවා මේ ප්‍රොඩක්ට්ස් මට සෙල් කරලා දෙන්න මේ ගාණට කියලා අපි එයාට කියනවා. එයා භාණ්ඩ ටික ගන්නවා. ඊට පස්සේ අපිට ආපස්සට එයා මුදල් ගෙවනවා. හරිද? මෙයාගෙන් මුදල් හම්බෙනවා. ඔන්න ඕක චුට්ටක් තේරුම් ගන්න බලන්න. එතකොට හෙඩ් ඔෆිස් එක බ්‍රාන්ච් එකට භාණ්ඩ දෙන්නේ ණයට. මං කිව්වා ස්ටොක් එක යවන්නේ ණය පදනමට. ණය පදනමට කියන්නේ අපි මුදල් ගන්නේ නැහැ. එතකොට හෙඩ් ඔෆිස් එක ණයට බ්‍රාන්ච් එකට බඩු දෙනවා නම් බ්‍රාන්ච් එක කවුද හෙඩ් ඔෆිස් එකට? මං කියන්නේ දැන් මෙහෙම හිතන්න. ණය හිමියා ණය ගැතේ කියලා හිතන්න. මම ඔයාලා කාට හරි ණයක් දෙනවා. හරිද? එතකොට මට ඒ ණය ආපහු ලැබෙන්න ඕනනේ. මට ලැබිය යුතුයිනේ. එතකොට මම ඔයාලට ණය දුන්නම මම තමයි ණය හිමියා. මම ණය හිමියා. මගෙන් ණය ගන්න කෙනා කවුද? සෝරි. ඔව් මට ණය හම්බෙන්න ඕනේ. හරිද? මම ණයක් දෙනවා. එතකොට ඒ විදිහම තමයි සම්බන්ධය මෙතන යන්නේ. හරිද? හෙඩ් ඔෆිස් එක ණයට භාණ්ඩ දෙනවා නම් එයා ණය හිමියෙක් වෙනවා. හරිද? බ්‍රාන්ච් එක ණයට ගන්නවා නම් එයා ණය ගැතියෙක් වෙනවා. හරිද? හෙඩ් ඔෆිස් එක භාණ්ඩ ස්ටොක් එක යවන්න එයාගේ තියෙන ණය හිමිභාවය වැඩි වෙනවා. හරිද? බ්‍රාන්ච් එකේ ණය ගැතිභාවය අඩු වෙන්නේ එයා මුදල් යවුවට පස්සේ. හරිද? මම මේක ආයෙ කියන්නම්. හෙඩ් ඔෆිස් එක බ්‍රාන්ච් එකට ස්ටොක් යවනවා. හරිද? මෙයාලා හෙඩ් ඔෆිස් එක බ්‍රාන්ච් එකට ස්ටොක් යවන්නේ ණය පදනමට. ඒ කියන්නේ මුදල් ගන්නේ නැතුව. එතකොට හෙඩ් ඔෆිස් එක ණයට භාණ්ඩ දෙනවා කියන්නේ එයාලා දිගටම ණයට දෙන්න හෙඩ් ඔෆිස් එකේ තියෙන ණය හිමිභාවය වැඩි වෙනවා. හරිද? බ්‍රාන්ච් එක ඒ භාණ්ඩ ණයට අරගෙන මේව සෙල් වුණාට පස්සේ මෙයාලට මුදල් ගෙවනවනේ. මේ මුදල් ගෙව්වට පස්සේ තමයි මෙයාලගේ ණය ගැතිභාවය අඩු වෙන්නේ. හරිද? ඉතින් ගානට ගියොත් මෙතන බලන්න ඔයාලා මම මේ හදලා තියෙන එක බලන්න. මේක පේනවා නේද? බලන්න හෙඩ් ඔෆිස් එක බ්‍රාන්ච් එකට තොග යවනවා. යවන්නේ ණය පදනමට. මෙහෙම යවනකොට මෙයාගේ තියෙන ණය හිමිභාවය මොකක් වෙනවද? වැඩි වෙනවා. හෙඩ් ඔෆිස් එක තොග යවන්න ණය හිමිභාවය වැඩි වෙනවා. මම එකම දේ කියන්නේ ඔයාලට තේරුම් ගන්න. හරිද? බ්‍රාන්ච් එක ණයට අරගෙන
මෙයාලා මුදල් යවද්දි මෙයාලගේ තියෙන ණය ගැතිභාවය අඩු වෙනවා. තේරෙනවද? ණය හිමි ණය ගැති ගැන හිතන්න. හරිද? අපි කාගෙන් හරි ණයක් ගත්තට පස්සේ එයාගේ ඒ ගත්ත ණය අපි ගෙවලා පියවුවට පස්සේ හරිද? ඊට පස්සේනේ අපේ ණය ගැතිභාවය අඩු වෙන්නේ. හරිද? දැන් සරලම දේ අපි accounts වලට ආවට පස්සේ accounts ඉගෙන ගන්න ගත්තට පස්සේ අපි ඉගෙන ගන්න ඕනේ මුලින්ම දීප්ති සටහන් වලදී අර ණයට ගැනුම් අත්පිට ගැනුම් කියලා දෙයක් තේරෙනවද? අත්පිට ගැනුම් ඔන්න ඔතනදී ණය සම්බන්ධ වෙන්නේ නැහැ. ණයට ගැනුම් කියන එකේදී දීප්ති සටහන වල කොහොමද කියන්නේ ණයට ගැනුම් නම්? හ්ම් ඔන්න ඔය විදිහට තමයි ඒක වෙන්නේ. ඊට පස්සේ මේ බ්‍රාන්ච් කරන්ට් account head office current account මේක දිහා ඇතුළේ තියෙන ඉලක්කම් දිහා බලන්න එපා දැම්ම. මේ accounts දෙක විතරක් බලන්න. මම රූල් කරලා තියෙන accounts දෙකක් branch current account head office current account කියලා. හරිද? මට මේක අතින් අදින්න නැතුව කරන්න හරි අමාරුයි. මම මේ පුළුවන් විදිහට තමයි ඔයාලට තේරෙයි කියලා හිතන විදිහට මේ ටික ඇඳගෙන ආවේ. හරිද? ඊට පස්සේ මේ බ්‍රාන්ච් කරන්ට් account head office current account මම අර තියරි පාර්ට් එක කරද්දි ඔයාලට කිව්වා බ්‍රාන්ච් එකේ කරන්ට් account එක පවත්වාගෙන යන්නේ head office එක. මෙතන මම යටින් ලියලා තියෙනවා බ්‍රාන්ච් කරන්ට් account එක පවත්වාගෙන යන්නේ head office එක විසිනි කියලා. ඒ කියන්නේ දැන් අපි කාට හරි ණයක් දුන්නාට පස්සේ head office එක බ්‍රාන්ච් එකට භාණ්ඩ තොග යවනවා ණයට. ණයට යවුවම head office එක එයාලගේ accounts හදන පොත්වල account එකක් රෝල් කරනවා බ්‍රාන්ච් account එක වෙනුවෙන්. ඒ කියන්නේ අපි මෙයාලට මෙච්චරක් තොග යවුවා. හරිද? එහෙම නැත්නම් අපිට මෙච්චරක් භාණ්ඩ ලැබුණා. මුදල් ලැබුණා. ඔන්න ඔහොම ඔය දේවල් සටහන් කරන්න head office එක රූල් කරනවා බ්‍රාන්ච් එක නම account එක. බ්‍රාන්ච් එකත් ඒ විදිහමයි. බ්‍රාන්ච් එකත් අපිට භාණ්ඩ ලැබුණා අපි මුදල් ගෙව්වා කියන ඒ වගේ දේවල් සටහන් කරන්න බ්‍රාන්ච් එක ඇතුලේ රූල් කරනවා accounts. head office එක වෙනුවෙන්. හරිද? ඒ කියන්නේ මේ දෙන්න මාරු කරගෙන. එහෙම හිතන්න සරලවම මේ දෙන්න මාරු කරගෙන තමයි accounts තියාගෙන යන්නේ. හරිද? එතකොට බලන්න branch current account එක පවත්වාගෙන යන්නේ head office එක විසින් head office current account එක පවත්වාගෙන යන්නේ branch එක විසින්. හරිද? මෙතන දැන් branch current account එක branch එක ගැන හිතන්න ඔයාලා. හරිද? branch එක කරන්නේ ණයට ලැබිච්ච භාණ්ඩ වලට මුදල් යවන එක නේද? බ්‍රාන්ච් එක කරන්නේ ණයට ලැබිච්ච භාණ්ඩ වලට මුදල් යවන එක. එතකොට මෙතන බ්‍රාන්ච් එක කියන්නේ කවුද? ණය ගැතියෙක්. ඔයාලා දැන් ওই ගාන රූල් කරනවා නම් රූල් කරලා හදාගෙන යන ගමන් නම් තියෙන්නේ පෙර වැඩ යටතේ රූල් කරගන්න මේ විදිහට ටීගනුම් දෙකක්. රූල් කරලා නම් කරන්නේ බ්‍රාන්ච් කරන්ට් account head office current account කියලා. රූල් කරගන්නකො. ඊට පස්සේ මේ බ්‍රාන්ච් කරන්ට් account කියන එක ළඟින් මෙතන වම් අත පැත්තේ ඔයාලා චූටියට ලියා ගන්න. ඔයාලට මේක හුරු වෙනකන් දිගටම ලියන්න. එක්සෑම් එකේදී හරි කමක් නැහැ. හරිද? ලියන්න මම මේ කියන දේ බ්‍රාන්ච් කියන්නේ ණය ගැතියෙක්නේ. පේනවද මම මෙතන ලියලා තියෙන බ්‍රාන්ච් එක කියන්නේ ණය ගැතියෙක්. මොකද අපි හෙඩ් ඔෆිස් එකෙන් ණයට භාණ්ඩ ගන්නවා. එහෙනම් අපි ණය ගැතියෙක්. එතකොට ඔයා මෙතන අයිනෙන් ලියන්න බ්‍රාන්ච් කරන්ට් account කියන එකට එහා පැත්තෙන් අයිනෙන් ලියන්න ණය ගැති කියලා. එතකොට ඔයාලට තේරෙනවා මේකේ දිට්ඨි සටහන කොහොමද කොයි විදිහට දාන්න ඕනේ කියලා. හරිද? head office current account එක මෙතන අයිනෙන් ලියා ගන්න ණය හිමි කියලා. head office එක ණයට භාණ්ඩ දෙනවා. එතකොට එයා ණය හිමියෙක් වෙනවා. branch එක ණයට ගන්නවා. එයා ණය ගැතියෙක් වෙනවා. ඔන්න ඔහොම තමයි ඕක වෙන්නේ. එතකොට head office එක ණය හිමියෙක් වෙන්නේ කොහොමද? branch එක ණය ගැතියෙක් වෙන්නේ කොහොමද කියලා ඔයාලට තේරෙන්න ඇති. ඊට පස්සේ මෙන්න මෙතනට goods in transit. හරිද? අපි ඊළඟට එන්නේ goods in transit කියන ගැළපෙල්ලට. මේ ගැළපෙල්ලේ එක කොටසක්. හරිද? මේ goods in transit කියන්නේ මාර්ගස්ත බඩු තොගය. ඒ කියන්නේ දැන් මේ head office එකේ යවන භාණ්ඩ තාම branch එකට ලැබිලා නැහැ කියන එක. ඒ කියන්නේ එයාලා ගිණුම් පොත් වලින් අයින් කරලා ඒව සටහන් කරලා ඉවර වුණාට branch එකට ඇත්තටම ලැබිලා නැහැ. එතකොට මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හරිද? මේ හේතුව නිසා තමයි එයාලා මේ අලුත් account එක current account කියන එක රූල් කරලා මේ විත්ත සටහන දාන්නේ. හරිද? එතකොට බලන්න head office එක ණයට භාණ්ඩ ලබා දෙනවා. එවිට head office එකේ ණය හිමිභාවය වැඩි වෙනවා. head office එකේ ණයට දෙනකොට ණය හිමිභාවය වැඩි වෙනවා. මේක සටහන් කරන්නේ stock account එක debit එහෙම නැත්නම් goods in transit account එක debit
head office current account එක credit. ඔන්න ඕක තමයි දිත් සටහන. හරිද? ඒ කියන්නේ සරලවම ගත්තොත් goods in transit එකේදී අපිට මෙන්න මේක අමතක කරන්න පුළුවන්. මේ goods in transit කියන එක දැනටම සටහන් වෙලා තියෙන්නේ. හරිද? අපි ස්ටොක් එකට දැම්මනේ. මෙන්න මේක අමතක කරන්න පුළුවන්. එතකොට අපිට සටහන් කරන්න තියෙන්නේ මෙන්න මෙයාව. head office current account එක credit. මතක තියාගන්න. එතකොට goods in transit එකේදී වෙන්නේ head office එකේ current account එක බැර වෙනවා. ඔය goods in transit වටිනාකම. අපිට දැන් මේ ගානේ goods in transit තියෙනවා 54000ක්. මේ බලන්න. head office current account එක. ඒ කියන්නේ ණය හිමි ගිණුමක් මේක. හරිද? දැන් මම කිව්වා ණයට භාණ්ඩ ලබා දෙනකොට එයාලගේ ණය හිමිභාවය වැඩි වෙනවා කියලා. හරිද? දැන් මෙතන වෙලා තියෙන්නේ ඒකමයි. ණයට දෙනවා, ණයට දෙන්න එයාලගේ ණය හිමිභාවය වැඩි වෙනවා. එතකොට මොකක්ද වෙන්නේ? ණය හිමිය වැඩි වෙනවා නම් ණය හිමිය වැඩි වෙනවා කියන්නේ account එක credit වෙනවා කියන එක. එතකොට මේක තමයි මේ මාක් කරලා තියෙන්නේ goods in transit 54000යි කියලා. හරිද? පැහැදිලිද? goods in transit ඔන්න ඔහොම තමයි සටහන් කරන්නේ. head office current account එකට බැර වෙනවා 54000යි කියලා. සටහන් කරගත්තද? ඕක ඔහොම තව දැනකටත් යනවා. හරිද? මේක ආයෙ යනවා මෙන්න මෙතන. financial position එකේ goods in transit current assets යටතේ අපි ලිව්වා closing stock දෙක ලියලා ඊට පස්සේ එනවා goods in transit කියලා. හරිද? මේ බලන්න මෙතනත් මම ඔයාලට දැන් කිව් 54000 නෙමෙයි දාලා තියෙන්නේ. එතකොට හිතන්න ඇයි 54000 මෙතනට දාලා නැත්තේ? මොකද්ද මේකෙන් අයින් වෙලා තියෙන්නේ? නිකන් හිතන්න. දැන් මේ තොග හම්බෙන්න හෙඩ් ඔෆිස් එකෙන් බ්‍රාන්ච් එකට මේ තොග එවන්නේ මොන ප්‍රයිස් එකකටද? එයාලා කොස්ට් එකට නම් කරලාද මේ ප්‍රයිස් එක දාලා එවන්නේ? නෑනේ. මෙයාලා එවන්නේ ඉන්වොයිස් ප්‍රයිස් එකට. ඒ කියන්නේ මෙන්න මේ මම දැන් කිව්ව 54000 ඇතුළේ තියෙනවා මොකද්ද? එයාලගේ URP එකක්. එහෙම නැත්නම් ප්‍රොෆිට් එකක්. අපි මෙතන බ්‍රාන්ච් එකේදී කරා වගේම මෙතන මෙයාලගේ දැන් තියෙන 54000 කියන්නේ 54000 කියන්නේ ඉන්වොයිස් ප්‍රයිස් එකනේ. ওই ඉන්වොයිස් ප්‍රයිස් එකෙන් අපි අඩු කරන්න ඕන URP එක. මෙතනත් ඔයාලා වරහණක් කරලා 54000 ලියලා අඩු කිරීම දාලා අපිට එන අපි හොයාගන්න අන්තිමට හොයාගන්න ප්‍රොෆිට් එක අයින් කරන්න ඉඩ තියාගන්න. මේ වටිනාකම් දැම්ම දාන්න එපා මෙතනට. අපි මෙතන ඇඩ්ජස්ට්මන්ට් එකක් කරන්න තියෙනවනේ. ඒක කරලා ඉවර වෙනකම් චුට්ටක් ඉන්න. හරිද? ඒක පැහැදිලිද? මම ඊළඟට යන්නම් එතකොට cash in transit එකට. හරිද? goods in transit. goods in transit එක වගේමයි cash in transit එකත් යන්නේ. cash in transit කියන්නේ මාර්ගස්ත මුදල්. එහෙම අර්ථයකින් ඔයාලා හිතන්න. හරිද? මේක බ්‍රාන්ච් එක හෙඩ් ඔෆිස් එකට මුදල් ගෙවුවා. මම කිව්වා හෙඩ් ඔෆිස් එකෙන් ණයට බාන්න එව්වම බ්‍රාන්ච් එකෙන් ඒවට මුදල් යවනවා කියලා. මුදල් යවුවම එයාලගේ ණයගැතිභාවය අඩු වෙනවා. මොකද එයාලා දෙන්න තියෙන තව ණය ප්‍රමාණය අඩු වෙනවනේ. හරිද? බලන්න. එතකොට බ්‍රාන්ච් එකේ ණයගැතිභාවය අඩු වෙනවා. හරිද? ණයගැතිභාවය අඩු වුනාම දෙන්න දිත්ත සටහන් දෙක තමයි මේ තියෙන්නේ. දිත්ත සටහන තමයි මේ තියෙන්නේ. හරිද? ඔයාලා ලියාගන්න දිත්ත සටහන cash in transit එකේදී cash account එක debit එහෙම නැත්නම් cash account එක හරි cash in transit account එක debit credit වෙන්නේ branch current account එක. අරක මෙතන credit උනේ head office current account එක. මොකද දැන් භාණ්ඩය යවන්නේ හෙඩ් ඔෆිස් එකනේ. එතකොට වැඩි වෙන්නේ හෙඩ් ඔෆිස් එකේ ණයහිමිභාවය. මෙතන බ්‍රාන්ච් එකනේ මුදල් යවන්නේ. එතකොට අඩු වෙන්නේ බ්‍රාන්ච් එකේ ණයගැතිභාවය. ඔන්න ඔහොම තමයි සටහන වෙන්නේ. ඔයාලා මේක ප්‍රැක්ටිකල් මම මේ කියපු විදිහටම හිතන්න. හෙඩ් ඔෆිස් එක භාණ්ඩ යවනවා. භාණ්ඩ යවන්න මොකද ණයට යවන නිසා එයාලගේ ණයහිමිභාවය වැඩි වෙනවා. එතකොට ණයහිමිභාවය වැඩි වෙනවා කියන්නේ හෙඩ් ඔෆිස් කරන්ට් account එක බැර වෙනවා. බ්‍රාන්ච් එක මුදල් එව්වම එයාලගේ ණයගැතිභාවය අඩු වෙනවා. ණයගැතිභාවය අඩු වෙනවා කියන්නේ බ්‍රාන්ච් කරන්ට් account එකට ඒක බැර වෙනවා. ණයගැතිය බැර කියන්නේ ණයගැතිය අඩු වෙනවා කියන්නේ කරන්ට් account එක බැර. තේරුණාද? මෙතන මේ cash in transit කියලා ලියලා තියෙන 76000 අපිට ගානේ දීලා තියෙනවා. මේ බලන්න මෙතන 54000යි 76000යි. හරිද? goods in transit 54000යිලු cash in transit 76000යි. ඔන්න ඔය දෙක තමයි දාලා තියෙන්නේ. ඊට පස්සේ
මේ 76000 අපි කොහෙටද ගිහින් දාන්නේ? කෑෂ් ඉන් ට්‍රාන්සිට් වචනෙම හිතන්නකො කෑෂ් කියන්නේ මුදල්. අපි මුදල් අරන් යන්නේ කරන්ට් ඇසෙට් වල මේ පොසිෂන් එකේ කරන්ට් ඇසෙට් වලට. හරිද? එතකොට කෑෂ් ඉන් ට්‍රාන්සිට් කියලා කෙලින්ම 76000 අපිට දාන්න පුළුවන්. හරිද? දැන් බලන්න මේක කියාගෙන ඉඳලා බලන්න මේක තැන් දෙකකට ගියාද කියලා. හරිද? කෑෂ් ඉන් ට්‍රාන්සිට් හරි අපි මෙතනට දැම්මා. අපේ කරන්ට් account එකකට දැම්මා. goods in transit එකත් හරි මෙතනටත් දැම්මා කරන්ට් account එකත් දැම්මා. හරිද? ආයෙ ඔයාලට මතකද මෙතන ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් එක රෝල් කරද්දී අපි මෙතන goods in transit කියලා වචනයක් ලිව්වා. මම කිව්වා මම ඇහුවා නේද ඔයාලගෙන් ගාන පෙන්නලා මෙන්න මේ goods sent to branch එකයි goods received from branch එකයි අතර තියෙන වෙනස මොකක් වෙන්න ඇතිද කියලා. මේ වෙනස තමයි කියන්නේ හෙඩ් ඔෆිස් එකෙන් 2712ක් යවුවට බ්‍රාන්ච් එකට හම්බෙන්නේ 1758යි. ඉතුරු 54000 මොනවාද? මග තියෙන දේවල්. ඔයාලා මෙතන මේ දෙකේ වෙනස බලන්න 54000 දෙන්නේ කියලා. බැලුවොත් මේ දෙකේ වෙනස මේ 2712යි 2758යි. එතකොට ඔයාලා ලියා ගන්න කටුවට කොහේ හරි අපිට goods in transit දීලා නැත්තම් හරිද? දීලා නැත්තම් එහෙම එකක් තියෙනවා කියලා කියනවා නම් අපිට goods in transit හොයාගන්න පුළුවන් තව තැනක් තමයි මේ තියෙන්නේ. send to branch එකේ receive from branch එකේ වෙනස. ওই දෙකේ වෙනස තමයි අපිට goods in transit කියලා ගන්න පුළුවන් වෙන්නේ. හරිද? එතකොට බලන්න මෙතන goods in transit කියලා මම දාලා තියෙනවා 54000. හැබැයි දාලා තියෙන්නේ මොන තීරුවටද බලන්න. කම්පැනි තීරුවට. මේක කෙලින්ම යන්නේ කම්පැනි තීරුවට. ඔයාලට මේ ගාන සම්පූර්ණයෙන් හදලා ඉවරනම තේරෙයි මේක රටාවකට වෙන්නේ කියලා. මේ goods in transit එක යන්නේ කම්පැනි තීරුවට 54000යි. මේ හෙඩ් ඔෆිස් එකටවත් බ්‍රාන්ච් එකටවත් 54000 ගිහින් නැහැ. හරිද? මොකද මෙතන මේ හෙඩ් ඔෆිස් එක ඇතුලේ තියෙන ඒ ඉන්වොයිස් ප්‍රයිස් එකේ 54000 තියෙනවා. අපි මෙතනට ආයෙ දැම්මොත් 54000 මොකක් වෙනවද? වැඩි වෙනවා. හරිද? ඒක නිසා goods in transit එක කෙලින්ම යන්නේ කම්පැනි තීරුවට. අපි ඊළඟ ගැලපිල්ලට යන්න එහෙනම්. හරිද? ඊළඟ ගැලපිල්ල. හරි ඔන්න අපි දැන් මේකේ තිබ්බ මේ පාඩමේ තිබ්බ එක විශේෂ තැනක් ඉවර කරා. හරිද? මේක තේරුම් නැත්නම් මම අන්තිමට ආයෙ කියලා දෙන්නම්. ඊළඟට තුන්වෙනි ගැලපිල්ල කියනවා head office has dispatched goods to branch. මේ කියන්නේ head office එක branch එකට goods යවලා තියෙනවා in මොකද්ද කියන්නේ මෙතන price inclusive for 20%. percentage එක 120ක් profit එක තියාගෙන. මං කිව්වා head office එක හදන බාණ්ඩ යාලයි cost එකට profit එකක් add කරලා තමයි invoice price එකට branch වලට යවන්නේ කියලා. මේ අපිට මෙයාලා දීලා තියෙන්නේ එයාලා මාක් කරලා තියෙන ප්‍රොෆිට් එක 120ක් ප්‍රොෆිට් එක තියාගෙන හරිද 120ක් ප්‍රොෆිට් එක තියාගෙන තමයි බ්‍රාන්ච් එකට මේ බාණ්ඩ දීලා තියෙන්නේ හෙඩ් ඔෆිස් එකෙන් හරිද එතකොට ඒකත් බලන්න හරි ඒක බලන්න කලින් මම ඔයාලට දෙයක් කියන්නම් දැන් ඊළඟ අපේ කොටස URP එක හොයන එක හරිද මම දැන් මෙතන ගාන හදාගෙන යද්දි ඔයාලට කිව්වා තැන් දෙකකදී මෙන්න මේ තැන්වල අපිට ප්‍රොෆිට් එකක් ගෙනවා අපි මේ ප්‍රොෆිට් එක අයින් කරන්න ඕනේ කියලා. එකක් මොකද්ද? closing stock in branch අනිත් එක තමයි goods in transit. ඔයාලා නෝට් එකක් දාගන්න ඕන නෝට් එකක් දාගන්න URP එක හොයන්න පුළුවන් කොටස් අඩංගු වෙලා තියෙන කොටස් දෙකක් තියෙනවා මේ accounts වල. හරිද? එකක් තමයි branch එකේ closing stock එක ඇතුලේ URP එකක් තියෙනවා. හරිද? ඊගාව එක goods in transit එක ඇතුලේ URP තියෙනවා. මෙන්න මේ තියෙන වටිනාකම් දෙකෙන් තමයි අපිට URP ගලවලා ගන්න තියෙන්නේ. හරිද? එතකොට closing stock එක ඇතුලේ goods in transit එක ඇතුලේ තමයි මේ closing stock එක branch එකේ. හරිද? ওই දෙක ඇතුලේ තමයි URP එක ඇතුළත් වෙලා තියෙන්නේ. ওই දෙකෙන් URP එක අපි ගලවලා ගන්න ඕනේ. දැන් මේ තියෙන cost එක 100යි නම් එයාලා අපිට කියනවා මේ profit එක එයාලා තියාගන්න ඕන 120ක්. 100ක කොස්ට් එකක් තියෙන එකට 20ක ප්‍රොෆිට් එකක් ඇඩ් කරාම අපි ඒක ඉන්වොයිස් කරන්නේ. එහෙම නැත්නම් අපි ඒක සෙල් කරන්නේ 120ට. හරිද? මේ ක්ලෝසින් ස්ටොක් එකයි goods in transit එකයි කියන දෙකම මේ මාක් කරලා තියෙන 120ට. 120ට කියන්නේ ප්‍රයිස් එකට ප්‍රොෆිට් එක ඇඩ් කරලා. හරිද? අපි හොයන්න ඕනේ මේ 20 කියන වටිනාකම. හරිද? මේක නම් චූටි
ගැල ගණන් සම්බන්ධ දෙයක්. හරිද? එතකොට closing stock in branch අපි බලමු branch එකේ closing stock එක කීයද? 4,38,000යි. හරිද? 4,38,000යි 4,38,000 කියන්නේ 120 නේ. එතකොට 4,38,000 බෙදීම 120 අපිට හොයන්න ඕනේ profit එක කීයද කියලා. ඒ කියන්නේ URP නේ හොයන්න යන්නේ. මේක ඇතුළේ තියෙන URP කොච්චරද කියලා හොයන්න 20න් වැඩි කරනවා. එතකොට එනවා අපිට 73,000. මේ එන 73,000 තමයි URP එක කියලා කියන්නේ. හරිද? ඒ කියන්නේ මේ 4,38,000 ඇතුලේ 73,000ක URP එකක් තියෙනවා. අපි මෙතන URP කියලා කියන්නේ profit එකට. හරිද? unrealized profit එකට අපි හඳුනා නොගත් ලාභයට. හරිද? එතකොට දැන් මෙතන හඳුනාගත්තේ නැති ලාභය තියෙනවා 73,000ක්. මේ 73,000 ඔහොමම තියාගන්න. හරිද? ඊට පස්සේ ඊළඟ කෙනුත් අපි profit එක ගලවලා ගමු. ඊළඟට ගලවන්න තියෙන්නේ goods in transit එකෙන්. හරිද? goods in transit මේ දැන් ටිකට කලින් අපි කතා කරා goods in transit තියෙනවා 54,000ක්. මේ 54,000ත් 20ෙන් වැඩි කරලා 120ෙන් බෙදලා තමයි අපිට profit එක කොච්චරද කියලා ගලවලා ගන්න වෙන්නේ. එතකොට මේ 54,000 ඇතුලේ තියෙනවා 9,000ක profit එකක්. හරිද? දැන් මේ දෙක අපි අතන ඉඩ තියලා ආවා නේද අඩු කරන්න කියලා. branch එකේ ඔතන branch එකේ stock එක කීයද 4,38,000නේ. මේ 4,38,000න් මම කිව්වා ඉඩ ටිකක් තියාගන්න කියලා. එතකොට ඔයාලා ලියන්න 4,38,000 රින අපි හොයාගත්ත profit එක කීයද? 73,000යි කියලා. 73,000යි කියලා ලියාගන්න. ඊට පස්සේ goods in transit එකත් එහෙමමයි. goods in transit එක ඔයාලා ලිව්ව 54,000යි කියලා. ඊට පස්සේ එතන දාගන්න රින කීයද? profit මේ URP එක 9,000යි. රින 9,000යි. ඔයාලා මේ අඩු කරන්නේ මොකද්ද කියලා පස්සේ අමතක වෙයි නම් එතන උඩින් ලියා ගන්න URP කියලා. හරි. එතකොට URP ගන්න පුළුවන් තැන් දෙක තමයි මේ තියෙන්නේ. URP ගන්න පුළුවන් එන්නේ branch closing stock එකකිනුයි goods in transit එකකිනුයි ඔය දෙකෙන්. මේ දෙක ඇතුලෙන් තමයි අපිට URP එක ගලවලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට තව වැඩක් කරන්න තියෙනවා URP එක සම්බන්ධයෙන්. දැන් මේකේ සම්පූර්ණ total URP එක කීයද කියලා හොයාගන්න. මේ දෙකේ එකතුව තමයි total URP කියලා කියන්නේ. හරිද? අපි දැන් බලන්න ඕනේ දැන් අපිට ගානේ ප්‍රොවිෂන් එකක් ගිය අවුරුද්දේ මේ URP වෙනුවෙන් වෙන් කිරීමක් වෙලා නැත්තම් අපිට ප්‍රශ්නයක් නැහැ මේ 82,000 අරන් ගිහිල්ලා කෙලින්ම ඉන්කම් ස්ටේට්මන්ට් එකට දාන්න පුළුවන්. හරිද? එහෙම නැතුව අපේ ගානේ දීලා තියෙනවා නම් ප්‍රොවිෂන් for URP කියලා T ගිණුමක් ගහලා මේ දෙක T ගිණුමට දාලා තමයි බැලන්ස් එක ගන්න වෙන්නේ. බලන්න ගිය අවුරුද්දේ අවසානයේදී යාලා ප්‍රොවිෂන් එකක්. ඉතින් provision for unrealized profit on at කියලා ගිය අවුරුද්ද අවසානයේ ගිය අවුරුද්ද අන්තිම වෙනකොට යාලා ප්‍රොවිෂන් එකක් කරලා තියෙනවා. කීයද? 30,000යි head office එකේ බැර තීරුවේ. බැර පැත්තේ තියෙනවා 30,000ක් කියලා. මේක URP කියලා T ගිණුමක් ගහලා බැරට දානවා. ගිය අවුරුද්දේ මුල ශේෂය 30,000යි. මේ අවුරුදු URP එක කීයක් තියෙනවද? 82,000. හරිද? මේ අවුරුද්දේ 82,000 URP එක ගෙනාවා හරයට දැම්මා. මේ දෙක බැලන්ස් කරලා බලන්න මේ අවුරුද්දේ අන්තිම වෙනකොට කොච්චරක් URP එක ඉතුරු වෙලා තියෙනවද කියලා. 50,000ක් තමයි තියෙන්නේ. හරිද? ඒ කියන්නේ 30,000ක් දැනටමත් ගිය අවුරුද්දේ ඉතුරු වෙලා තිබ්බ වටිනාකමක්. හරිද? මේ 50,000 තමයි අපි අරන් යන්න ඕනේ. අපේ මෙතන ඉන්කම් ස්ටේට්මන්ට් එකේ උඩම ලියාගත්තා. උඩ හරිය අපි ලියාගත්තනේ gross profit එකට පහලින් අඩු කළා URP කියලා. අඩු කළා URP කියලා තියෙන තැනින් ලියාගන්න head office head office එකේ දෙවෙනි තීරුවට දාගන්න අඩු කළා URP. sorry මට මෙතන ගාන පොඩ වැරදිලා. මෙතන 50,000 නෙමෙයි 52,000. මම මෙතන චුට්ටක් වරද්දලා. හරිද? මේක 52,000. මෙතෙන්ට අරන් එන URP කියලා head office එකෙන් අඩු වෙනවා 52,000. මේක head office එකෙන් අඩු වෙන්නේ මොකද අපි මේ invoice price එක තියාගන්නේ head office එකේදීනේ. head office එකේනේ මාක් කරන්නේ මේක තමයි invoice price එක කියලා profit එකක් add කරන්නේ. එතකොට අපි එතනින් තමයි අයින් කරන්නේ. මේක branch එකේ තීරුවට ආයෙ දාන්න දෙයක් නැහැ.
ඊට පස්සේ මං කිව්වා මේ දෙකේ එකතුව කෙලින්ම තුන්වෙනි තීරුවට යනවා කියලා. එතකොට 50000 මෙතන කීයක්වත් නැහැ. ආයේ කෙලින්ම කම්පැනි එකට 50000ක් එනවා වරහන් කරලා. අපි මේ URP එක අයින් කරන නිසා තමයි එහෙම වෙන්නේ. හරිද? ඊළඟට මෙතනත් අපි URP අයින් කරගත්තානේ. ඔන්න. දැන් බ්‍රාන්ච් account වල තියෙන බ්‍රාන්ච් account වලටම ආවේනික වෙච්ච ගැළපිලි දෙක ඉවරයි. ඒ ගැළපිලි දෙක තමයි goods in transit අපි කලින් කරපු ගැළපිල්ල. එකයි cash in transit එකයි දැන් URP එක හොයන එකයි. ඔන්න ඔය දෙක තමයි බ්‍රාන්ච් account වල විශේෂයෙන් කියලා අපිට තියෙන ගැළපිලි දෙක. හරිද? ඊළඟ ගැළපිල්ලට එමු. ඒක කියන්නේ ෂෙයා වීම ගැන. හරිද? මෙතන දැන් ෂෙයා කරද්දී එයාලා අපිට කියනවා බිල්ඩින් 5%යි, මෝටර් වෙහිකල් 20%යි, ෆර්නිචර් ෆිටිං ෆික්චර්ස් 10%යි. හරිද? අපි මේ ගැළපිල්ල කරන්න කලින් බලන්න ඕනේ ඉවත් කිරීම මොන හරි නැත්නම් අලුතෙන් ගත්ත දේවල් මොන හරි තියෙනවද කියලා. මේ ගානේ හැටියට අපි ඊළඟ ගැළපිල්ල තියෙනවා ඉවත් කිරීමක් සම්බන්ධයෙන්. ඒත් මම මේකේ නම් පෙර වැඩ මුකුත් ඔයාලට ලියලා නැහැ. මොකද ඒක අලුත් දෙයක් නැති නිසා ඔයාලා දැන් මම මේ කියද්දි මේ ටික කරගෙන යන්න. හරිද? මේක කියනවා එයාලා වෙහිකල් එකක් විකුණනවලු ලක්ෂ 4කට විකුණන්නේ 2015යි 4යි 1. අපේ ගිණුම් වර්ෂය අවසන් වෙන්නේ කවද්ද? 2016යි 3යි 31. ඒ කියන්නේ මේ ගිණුම් වර්ෂයේ මුලදීම තමයි මෙයා මේ වෙහිකල් එක 4 ලක්ෂයකට විකුණලා තියෙන්නේ. හරි එතකොට ඔයා ටී ගිණුමක් ගහලා 4 ලක්ෂයට කෑෂ් හම්බෙනවා 4 ලක්ෂයයි කියලා ටී ගිණුමට බැර කරන්න කෑෂ් කියලා 4 ලක්ෂයක්. කෑෂ් කියලා 4 ලක්ෂයක් බැර කරනවා. ඊට පස්සේ කියනවා was that the cash was debited by sales proceeds and sales were credited. මේ කියන්නේ මේ ඔය දැන් අපිට හම්බෙන 4 ලක්ෂය විකුණුම් ආදායමක් නෙමෙයිනේ. විකුණුම් කියන්නේ මොනවාද? භාණ්ඩ විකුණලා ලබන ආදායමක් නෙමෙයිනේ මේක. අපේ හෙඩ් ඔෆිස් එකේ තියෙන වෙහිකල් එකක් තමයි අපි විකුණලා සල්ලි ගන්න. එහෙම නැතුව අපි මේ නිපදවන භාණ්ඩ විකුණලා හම්බෙන ආදායමක් නෙමෙයි. අපි සේල්ස් යටතට දාන්නේ භාණ්ඩ විකිණීමෙන් ලැබෙන ආදායමනේ. මෙයාලා කියනවා මේ 4 ලක්ෂය අපේ සේල්ස් ඇතුලේ තියෙනවලු. හැබැයි මොන සේල්ස්ද? හෙඩ් ඔෆිස් එකේ සේල්ස් යටතේ. අපිට දැන් කොහේ තැනකවත් මේ කැලපිල්ල කියන්නේ මේක කරන්නේ බ්‍රාන්ච් එක, මේක කරන්නේ හෙඩ් ඔෆිස් එක කියලා. හරිද? දැන් බ්‍රාන්ච් එකට අයිතියක් තියනවද වාහන විකුණන්න? බ්‍රාන්ච් එක කියන්නේ හෙඩ් ඔෆිස් එක යටතේ වැඩ කරන කෙනෙක්. එතකොට ඒ දේවල් කරන්න ඔක්කොම බල කරලා තියෙන හෙඩ් ඔෆිස් එකට. හරිද? ඒතකොට හෙඩ් ඔෆිස් එක තමයි ඒ දේවල් මේ තීරණය කරන්නේ. එතකොට දැන් මේ ගැළපිල්ල කියවගෙන දුවට හිතෙන්න ඕනේ මේක හෙඩ් ඔෆිස් එක කරපු දෙයක්. එතකොට මේ සේල්ස් වටිනාකම 4 ලක්ෂකින් වැරදිලා ඇඩ් වෙලා තියෙන්නේ හෙඩ් ඔෆිස් එකේ සේල්ස් වල කියන එක. හරිද? එතකොට මෙතන සේල්ස් කියලා තියෙන වටිනාකමින් මෙතන තියෙනවා හෙඩ් ඔෆිස් එකේ සේල්ස් 14800ක්. මේ 14800න් අඩු කරන්න ඕනේ 4 ලක්ෂයක අතන වාහනේ විකුණලා හම්බෙන සල්ලි. ඔයාලා ඒකත් ඒක මෙහෙම දාන්න යනවා. හරිද? එතකොට අපේ ගානට ගිහිල්ලා දාගන්න සේල්ස් ඉන්කම් ස්ටේට්මන්ට් එකේ උඩම සේල්ස් වල හෙඩ් ඔෆිස් කියලා 14400යි. මේ කියන්නේ 14800න් 4 ලක්ෂය අඩු කරාට පස්සේ ඒක බ්‍රාන්ච් එකට බලපාන්නේ නැහැ. අපි බ්‍රාන්ච් එකේ ඒවා ගාන හදාගෙන ඉද්දි දාගෙන එමු. උඩින් ඉඳලා බලන් ඉද්දි. හරිද? අපි 400 අයින් කරලා ඒක දැම්මා. ඊට පස්සේ කියනවා ඒකත් හරි අපි 4 ලක්ෂය අයින් කරා. 4 ලක්ෂය අයින් කරලා 4 ලක්ෂයක් බැර කරා අපේ ඩිස්පෝසල් account එකට ඉවත් කිරීමේ ගිණුමට. ඊට පස්සේ කියනවා the cost of vehicle was මේ vehicle එකේ cost එක ලක්ෂ 5යිලු. අපි විකුණන ලක්ෂ 4ට අපේ උනාට vehicle එකේ cost එක ලක්ෂ 5යි. එතකොට අපි ගිහිල්ලා ඔය අපි රෝල් කරගත්ත ඩිස්පෝසල් account එකේ හරට දාන්න ඕනේ ලක්ෂ 5ක් cost කියලා. මේ ලක්ෂ 5 තව දැනකින් අයින් වෙන්නත් ඕනේ. මෙතන අපිට තියෙනවා නේද මෝටර් වෙහිකල් කියලා. මේ මෝටර් වෙහිකල් වලින් ලක්ෂ 5ක් අයින් වෙන්නත් ඕනේ. එතකොට මොකද දැන් මේ ලක්ෂ 5ක මෝටර් වෙහිකල් අපි ඉවත් කරන්නේ මේ වර්ෂයේ මුල. එතකොට මේ වර්ෂයට අදාළව අපිට ටිකට ෂෙයක් බලන්න නැහැ. වර්ෂයට අදාළ ෂෙයක් නැහැ. එතකොට අතන
500ක් තිබ්බා මෝටර් රථ. ඒ 2500න් 500ක් අඩු කරන්න. ඊට පස්සේ අවසාන වශයෙන් කියනවා accumulated depreciation thereon was කියලා 1,50,000ක් depreciation තියෙනවලු. accumulated depreciation කියන්නේ සමුච්චිත ෂෙය. මෙච්චර කාලෙක මේ වෙහිකල් එක ගත්ත දවසේ ඉඳලා මේ විකුණන දවස වෙනකම් එයාලා ෂෙය වෙන් කිරීම කරලා තියෙනවා 1,50,000ක්. නේද? මේ 1,50,000ත් ඔයාලා ඔය රූල් කරගත්ත disposal account එකේ බැරට දාන්න 1,50,000යි කියලා. හරිද? ඒ 1,50,000 හොම දාලා දැන් අපි ඉවත් කරනවත් කමේ පිරිවැය ඉවත් කරා. දැන් ඒකේ ෂෙයත් ඉවත් කරන්නයි යන්නේ. ඊට පස්සේ ගිහිල්ලා මෙතන තියෙනවා මෝටර් වෙහිකල් කියලා 6 ලක්ෂයක්. මෙතන 6 ලක්ෂ ළඟින් උදා ගන්න රින 1,50,000යි කියලා. මොකද අපි වත්කමක් ඉවත් කරනකොට ඒ වත්කමේ පිරිවැයත් මෙච්චර මේ වෙනකන් තියෙන පිරිවැයන්ගෙන් අයින් කරනවා. මෙච්චර කාලයකට කරලා තියෙන ෂෙය වෙන් කිරීම අපි අයින් කරන්න ඕනේ. ඔය දෙකම අපි අයින් කරනවා. අයින් කරලා තමයි අපි ඩිස්පෝසල් account එකට දාන්නේ. හරිද? ඊට පස්සේ ඔන්න ඒ දෙක සටහන් කරා. ඊළඟට අපිට පුළුවන් දැන් අපි මේ අපි උදා අතෑරලා ආපු ගැළපිල්ලට යන්න. හතරවෙනි ගැළපිල්ල. property plant වල ෂෙය බලන එක. හරිද? ඔයාලා මේකේ ෂෙය බලද්දී මෙහෙම කරනවා නම් ලේසි. හරිද? ඔයාලා විස්තරයයි තීරු 3යි එන්න පොඩි ගිණුමක් රූල් කරගන්න. වගුවක් ගහගන්න. හරිද? මොකද මම මෙහෙම කියන්නේ මේක පැටලෙන්න තියෙන ඉඩකඩ වැඩි හොඳටම. බලන්න ලෑන්ඩ් එක තියෙන්නේ හෙඩ් ඔෆිස් එකේ විතරයි. හරිද? බ්‍රාන්ච් එකේ ලෑන්ඩ් එකක් නැහැ. බිල්ඩින් හෙඩ් ඔෆිස් එකේ විතරයි. බ්‍රාන්ච් එකේ නැහැ. හැබැයි ෆර්නිචර් එකයි මෝටර් වෙහිකල් එකයි හෙඩ් ඔෆිස් එකේ තියෙනවා බ්‍රාන්ච් එකේ තියෙනවා. මේ දෙක සමහරක් වෙලාවට ගොඩාක් වෙලාවට එකක් අමතක වෙන්න ඉඩ තියෙනවා. මොකද දෙකක බලලා දෙකේම ෂෙය බලලා ඒ ටික අරන් ගිහිල්ලා දාන්න ඕනේ P&L එකටත් වෙන වෙනම. ඊට පස්සේ ওই දෙකේ එකතුවයි සමුච්චිත ෂෙය වල එකතුවයි කෙලින්ම අරන් ගිහිල්ලා මූලතත්ත්ව ප්‍රකාශනෙට දාන්නත් තියෙනවා. ඒක නිසා හොඳම දේ තමයි ඔයාලා පොඩි වගුවක් රූල් කරගන්න. property plant පළවෙනි ඒ කියන්නේ plant එකේ නම ඊට පස්සේ head office එක branch එක total කියලා. විස්තරයයි තීරු 3ක් එන්න head office branch total කියලා රෝල් කරගන්න. ඊට පස්සේ පළවෙනියට අපිට ෂෙය හොයන්න තියෙන්නේ බිල්ඩින් වල. හරිද? බිල්ඩින් තියෙනවා හෙඩ් ඔෆිස් එකේ 4,400ක්. 4,400ට 100ට 5ක්. 4,400ට 5ක් හොයන්න තියෙන්නේ. 4,400ට 5ක් කියන්නේ 2,20,000යි. ඔය දැන් මම කිව්වනේ හෙඩ් ඔෆිස් බ්‍රාන්ච් ටෝටල් කියලා රූල් කරගන්න කියලා. ඔය රූල් කරපු එකේ හෙඩ් ඔෆිස් එක ඇතුලේ බිල්ඩින් කියලා ලියලා හෙඩ් ඔෆිස් තීරුව ඇතුළේ ලියන්න 4,400 වැඩි කිරීම 105 සමානයි කියලා උත්තරත් ගන්න. හරිද? ඊට පස්සේ බ්‍රාන්ච් එකේ ඒකට අදාළව ගානක් නැහැ. එතන කෙලින්ම බ්‍රාන්ච් කියන තීරුවට ඉරක් ගහලා ඔතන ටෝටල් කියන තීරුවට ওই දෙකේ එකතුව ගන්න. මම මේක ඇඳලා නැහැ. සෝරි ඒකට. මම ඔයාලට ඕන නම් මේක ආයෙ ලියලා මම ගන්න උත්තරේ තියෙනවා. ලියලා මම ආපහු ඔයාලගේ ගෲප් එකට දාන්නම් ඒක. හරිද? ඊට පස්සේ ඔන්න අපි දැන් ටෝටල් එකත් ගත්තා. මේක මෙහෙන්නම මේ ගැළපිල්ලද මේ එකක් ඉවර වෙච්ච ගමන් ඒක දාන්න ඕන තැන් වලට දාලා ඉවර කරමු. හරිද? මේ හෙඩ් ඔෆිස් එකේ අපි හොයාගත්ත 2,20,000 ෂෙය කියන්නේ වියදමක්නේ. වියදම අරන් ගිහලා දාන්න මේ බිල්ඩින් ඩිප්‍රිසියේෂන් 2,20,000යි. බ්‍රාන්ච් එකට අදාළව කීයක්වත් නැහැ. එතකොට ටෝටල් එකත් 2,20,000 එනවා. හරිද? මේ ටෝටල් එක සම්පූර්ණ තීරුව සම්පූර්ණ කරද්දිත් දැන් මෙතනට හෙඩ් ඔෆිස් එකට හෝ බ්‍රාන්ච් එකට හෝ වේවා මොකක් හරි තීරුවකට අගයක් දැම්මොත් අනිවාර්යෙන්ම ඒ වෙලෙම ඒකේ ටෝටල් එක ගන්න. පස්සේ ගන්න හිටියොත් එකක් දෙකක් මගේ ඇරෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා මෙතනට දැන් 2,20,000 දාපු ගමන්ම මෙතන ටිටි කෑල්ල ගැහුවා. මේ දෙක එකතුව ටෝටල් එකට ගත්තා. හරිද? ඊට පස්සේ ෂෙය වෙන් කිරීම බලන්න ඕනනේ. ෂෙය වෙන් කිරීමත් අපි ඒක චුට්ටක් තියමු. මේත් එක්කම කරන්න එපා. මොකද ඒකටත් ඔය විදිහට මගුවක් ගාලා යන එක තමයි ලේසිම ක්‍රමය. පැටලෙන්නේ නැති වෙන්න. හරිද? ඊට පස්සේ ඊගාව එකට එමු අපි. ඊළඟට තියෙනවා මොනවාද? දැන් බිල්ඩින් හරි ෆර්නිචර් ඇන්ඩ් ෆිටින් තියෙනවා හෙඩ් ඔෆිස් එකේ ලක්ෂ 9ක්.
අර අපි රෝල් කරගත්ත වගුවේ ගිහිල්ලා ලියන්න හෙඩ් ඔෆිස් තීරුව ඇතුලේ නම ලක්ෂයයි බ්‍රාන්ච් තීරුව ඇතුලේ 4,50,000යි කියලා. හරිද? ලියලා එතන කියනවා එයාලා අපිට මෝටර් වෙහිකල් ද නෑ ෆර්නිචර් ෆිටින් 10%යි කියලානේ කියන්නේ. 10%යිලු. ඒ කියන්නේ නම ලක්ෂයෙන් 10%ක් 90,000යි මෙතන 45,000යි. ඔය දෙකේ එකතුව ටෝටල් තීරුවට ගන්න 1,35,000යි කියලා. නම ලක්ෂයෙන් 10%ක් බැලුවා 4,50,000න් 10%ක් බැලුවා ඒ දෙක එකතුව ටෝටල් එකට ගත්තා. හරි දැන් ඔය අපි වෙන වෙනම හොයලා ටෝටල් එකක් ගන්නවා. මොකද ටෝටල් එක අපිට ඕන වෙනවා සමුච්ච විෂයට දාන්න. හරිද? ඊට පස්සේ ඔය 90,000 අරන් ගිහිල්ලා ඒකත් එක්ස්පෙන්ස් එකක් නේ. ෆර්නිචර් ඩිප්‍රීසියේෂන් කියලා දාන්න. හෙඩ් ඔෆිස් එකේ 90,000යි බ්‍රාන්ච් එකේ 45,000යි එකතුව 1,35,000යි. හරිද? ඊගාවට අපි එනවා මෝටර් වෙහිකල් වලට. මෝටර් වෙහිකල් තියෙනවා 2,500ක්. හැබැයි මම කිව්වා මේ 2,500න් අපි 500ක් මේ අවුරුද්ද මුලම ඉවත් කරනවා. එතකොට මේ මුල ඉවත් කරන 500ක මෝටර් වෙහිකල් වලට අපිට මේ අවුරුද්දේ ෂෙයා බලන්න දෙයක් නැහැ. ඒ 500 අයින් කරාම අපිට ඉතුරු වෙනවා 2,000ක මෝටර් වෙහිකල්. ඔය 2,000 ඊට පස්සේ අරන් යන්නේ හෙඩ් ඔෆිස් එකට 2,000යි. 10.3යි 0.3 දාලා හදන්න. මොකද මේ ගාන දැනටමත් තියෙන දහස් වලින්. ඒක නිසා 0.3 කපන්න එපා. 2000ට මේකේ මෝටර් වෙහිකල් ෂෙයා කරන්න තියෙන්නේ 120 ගානේ. 2000ට 120ක් බලන්න. ඊට පස්සේ මෙතන ආයේ බ්‍රාන්ච් එකේ තියෙනවා මෝටර් වෙහිකල් 9 ලක්ෂයක්. 9 ලක්ෂයට 120ක් බලන්න. හෙඩ් ඔෆිස් එකේ එතකොට ෂෙයා වෙනවා අපිට 4 ලක්ෂයයි. බ්‍රාන්ච් එකේ ෂෙයා වෙනවා 1,80,000යි කියලා. ඔය එන ෂෙයා වටිනාකම් දෙක ඔහොමම අරන් යන්න P&L එකට මෝටර් වෙහිකල් ඩිප්‍රීසියේෂන් 4 ලක්ෂයයි. එතන 1,80,000යි. මේ දෙක එකතුව 5,80,000යි කියලා එහා පැත්තට ගන්න. හරි අපි ඊටු ටික පටන් ගමු. දැන් අපි දාගත්ත මෙතන අන්තිමට කරේ 5,80,000 දැම්මනේ එකතු ගෙනල්ලා කෙරෙන්න. ඊට පස්සේ අපිට ෂෙයා හොයන්න තිබ්බ ටික ඉවරයි. ඒ ටික විතරයි තියෙන්නේ අපේ වත්කම් විදියට. ලෑන්ඩ් එක ෂෙයා කරන්නේ බිල්ඩින් හරි ෆර්නිචර් හරි මෝටර් වෙහිකලුත් හරි. ඊට පස්සේ ඊළඟට තියෙනවා අපිට ගැළපිල්ලක් අපි පස්වෙනි ගැළපිල්ල ඉවර කරා. ඊළඟට 6 වෙනි ගැළපිල්ල තියෙනවා provision for doubtful debt should be 5%යි. ඒ කියන්නේ අඩමාන ණය වෙන් කිරීමක් කරන්න ඕනේ 5%ක. අඩමාන ණය වෙන් කිරීමක් අපි කරන්නේ අපිට දැනට ඉන්න ණයගැතියන්ගෙන් දැනට ඉන්න ණයගැතිය වටිනාකමෙන්. හරිද? දැන් මේකත් අපි බලන්න ඕනේ කියලා ණයගැතියෝ බ්‍රාන්ච් එකට වෙනමයි හෙඩ් ඔෆිස් එකට වෙනමයි ඉන්නවද කියලා. එහෙම ඉන්නවනම් මේ දෙකට වෙන වෙනම බලලා තමයි එකතුව ගන්න වෙන්නේ අපිට. බලන්න receivables මේ තියෙන්නේ. receivables කියලා හෙඩ් ඔෆිස් එකේ තියෙනවා 9,21,000ක්. මෙතන බ්‍රාන්ච් එකේ තියෙනවා 3,21,000ක්. හරිද? 3,21,000ක්. ඔය 9,21,000ට 5% බලන්න හෙඩ් ඔෆිස් එකට අදාළ වෙන අඩමාන ණය වෙන් කිරීම එනවා. 9,21,000ට 5% බලලා ඒක අරන් ගිහිල්ලා දාන්න මේ doubtful debt කියලා මෙතනට දාන්න 46,50යි. හරිද? ඔය 9,21,000ට 5% ගලවමු දැන් මේ වටිනාකම එන්නේ. ඊට පස්සේ ඊළඟට තියෙනවා බ්‍රාන්ච් එකේ වටිනාකම 3,21,400යි. මේකට 100%ක් බැලුවම අපිට එන වටිනාකම 16,70ක් කියලා. මේ දෙකේ එකතුව මේ වෙලාවෙම අරන් එන්න මෙතනට 62,120යි. හරිද? 62,120යි. ඊට පස්සේ මේක අපිට තව තැනකට අරන් යන්න තියෙනවා. අතන මම ඉතුරු කරලානේ ෂෙයා වෙන් කිරීම දැම්මේ නෑනේ. හරි අපි මේ ගැළපිල්ල ඉවර කරලා ඒකට එමු අපව. මට ෂෙයා වෙන් කිරීම මේ පොසිෂන් එකට දාන්න අමතක වුණා. හරිද? දැන් මේ අපි දාපු වටිනාකම 46,50යි 16,70යි කියන දෙකේ එකතුව අපි අරන් ඉන්න ඕනේ ෆයිනෑන්ෂල් පොසිෂන් එකට. හරිද? ඒකවත් ගිහිල්ලා
ඩෙප්ට් එකෙන් අඩු කරලා අපි දැන් අපි දන්නවා කරන්ට් ඇසෙට්ස් වලට ගියාම දැන් තියෙන ණය ගැතියන්ගෙන් අපි වෙන් කරන අඩමාන ණය වෙන් කිරීම හෝ නැත්නම් ගැළපී දීලා දෙන බොල් ණය හෝ අපි මෙතනින් අඩු කරලා තමයි ගන්නෙ. එතකොට අපිට ණය ගැතියෝ ඉන්නවා මුළු ණය ගැතියෝ මෙතන 9,21,000යි 3,21,400යි කියන දෙකේ එකතුව තමයි මම මෙතන අරන් තියෙන්නේ. මෙන්න මේ 12,41,400යි කියලා අරන් තියෙන්නේ ওই දෙකේ එකතුව. ඔයාලට ඒක අමතක වෙනවා නම් මෙතන ඩෙප්ට් කියන එක ඉස්සරහින් ලියා ගන්න 9,21,000 දාන්න 3,21,400 කියලා. හරිද? ඊට පස්සේ ඕකෙන් තමයි අර දෙකේ එකතුව 61,120 අඩු කරන්නේ. ඒ අඩු කරලා දෙවෙනි තීරුවට ගන්න සුද්ධ වටිනාකම. එතකොට අඩමාන ණය සම්බන්ධයෙන් ඔච්චරයි. අර අපිට අමතක වෙච්ච ටික ෂෙයා වෙන් කිරීමේදී අපි දැන් වයසට අදාළ ෂෙයා හොයාගත්තා. හරිද? ඊට පස්සේ ඒකට දැන්ට කරලා තියෙන සමුච්චය එකතු කරලා තමයි මේ තීරුව මම සම්පූර්ණ කරගෙන තියෙන්නේ. මෙතන මේ දාලා තියෙන පිරිවැය ටික ඔයාලත් දාගන්න. අපේ ලෑන්ඩ් එකේ බිල්ඩින් එකේ ෆර්නිචර් මෝටර් වෙහිකල් වල මේ දීලා තියෙන පිරිවැය. මේ තියෙන්නේ හෙඩ් ඔෆිස් එකේ. දැන් මේකේ කරන්නේ හෙඩ් ඔෆිස් එකේ බ්‍රාන්ච් එකේ දෙකේම එකතුන් ටික තමයි දාගෙන යන්නේ. අතන අර තුන්වෙනි කොටසෙන් තමයි ඉල්ලලා තිබ්බේ මේකත් වෙන වෙනම කඩලා. මේ තියෙන්නේ දෙකම එකට දාලා. හරිද? එතකොට මෙතන ලෑන්ඩ් නම් තිබ්බේ හෙඩ් ඔෆිස් එකේ විතරයි, බිල්ඩින් උත් හෙඩ් ඔෆිස් එකේ විතරයි, ෆර්නිචර් හෙඩ් ඔෆිස් බ්‍රාන්ච් දෙකම, මෝටර් වෙහිකල් උත් දෙකම. ඔය ඔක්කොගෙම එකතුව, ඒ දෙකේ එකතුව පිරිවැය තීරුවට දාගත්තා. ඊට පස්සේ මේ සමුච්චය ෂෙයා හොයද්දිත් ඔයාලට පුළුවන් නම් අර වගේම වගුවක් ගහලා හෙඩ් ඔෆිස් බ්‍රාන්ච් ටෝටල් කියලා වගුවක් ගහලා හෙඩ් ඔෆිස් එකේදී අපි හොයාගත්ත ෂෙයා වටිනාකම තියෙනවනේ බිල්ඩින් එකට අදාළව. ඒ කියන්නේ අපි කීයක් හොයාගත්තද 2,20,000ක්. හරිද? අපි හොයාගත්ත වර්ෂයට අදාළ ෂෙයා 2,20,000යි ඒක දාගත්තා. ඊට පස්සේ ඒකට එකතු වෙන්න ඕනේ හෙඩ් ඔෆිස් එකේ බ්‍රාන්ච් එකේ දෙකේම එක. දැන් මේක වෙන වෙනම කොහෙටවත් යන්නේ නැති නිසා මේක ගැහුවත් නැතත් ප්‍රශ්නයක් නෑ. හැබැයි මේක ගහලා කරනවා නම් ලේසි. හරිද? 9,50,000ට එකතු වෙන්න ඕනේ. බලන්න බිල්ඩින් වල තියෙනවා හෙඩ් ඔෆිස් සමුච්චිත ෂෙයා 9,50,000යි 9,50,000යි. අපි මේ අවුරුද්දේ හොයාගත්ත 2,20,000ක ෂෙයා ටිකයි. ඊට පස්සේ බලන්න ආයේ මෙතන බ්‍රාන්ච් එකේ දීලා තියෙනවා 2,000ක් කියලා සමුච්චිත ෂෙයා බිල්ඩින් වලට අදාළ. එතකොට ඔය 2,000ත් අර කොටට එකතු වෙන්න ඕනේ. එතකොට මේකේ සම්පූර්ණ එකතුව අපිට එනවා 11,720ක්. හරිද? 11,720 දාගත්තා. 11,720ද 11,72ද? සෝරි මෙතන එක බිංදුවක් වැඩි 11,72. හරිද? පොඩ්ඩක් එකතුව බලන්න. ඒක මම දාලා තියෙනවා. මේ දැන් බිංදුව කැපුවා හරිනම් ප්‍රශ්නයක් නෑ. ඒක එන්න ඕන නම් චුට්ටක් මට කියන්න. හරිද? 11,72යි. ඊට පස්සේ මේ ටික මේක අඩු කරලා සුද්දගේ ගන්න කියලා තේරෙනවනේ. හරිද? මෙතන ෆර්නිචර් වලත් ඒ වගේමයි. ෆර්නිචර් වල අපිට තියෙනවා සමුච්චිතය හෙඩ් ඔෆිස් එකේ 3,00,000ක්, බ්‍රාන්ච් එකේ 2,36,000ක්. ඔය දෙකේ එකතුව අරගෙන ඒ දෙකේ එකතුවට අපි හොයාගත්තා මේ අවුරුද්දට අදාළව ෆර්නිචර් වල තියෙනවා අපිට ෂෙයා වෙන් කිරීම කීයක්ද? කීයක්ද තියෙන්නේ? 90,000යි 45,000යි. ඒ කියන්නේ දෙකේම එකතුව 1,35,000ක්. ඕකත් එකතු කරාට පස්සේ තමයි මෙන්න මේ 6,71,000 කියන වටිනාකම එන්නේ. මෙතන මෝටර් වෙහිකල් වලත් ඒ වගේමයි. මෝටර් වෙහිකල් වලත් අපිට තියෙනවා ෂෙයා 6,00,000ක්. හැබැයි මේ 6,00,000න් අපි ලියාගත්ත මෙතන අඩු කළා 1,50,000 කියන. මේ 1,50,000 මොකක්ද? දත්වන ඉවත් කරපු වත්කමේ ෂෙයා වෙන් කිරීම. හරිද? 6,00,000න් ඉවත් කරපු වත්කමේ ෂෙයා වෙන් කිරීම අඩු කරලා, ඒ කියන්නේ 6,00,000න් 1,50,000 අඩු කරලා ඊට පස්සේ ඒකට එකතු කරන්න ඕනේ මේ අවුරුද්දට අදාළ හෙඩ් ඔෆිස් එකේ අපි ෂෙයා ගත්ත 4,00,000යි. ඔය 4,00,000 එකතු කරනවා. ඒ ටික ලියා ගන්න. 6,00,000 ධන 4,00,000 ඍණ 1,50,000 ඊට පස්සේ ආයෙ එකතු කරනවා බ්‍රාන්ච් එකේ ෂෙයා. බ්‍රාන්ච් එකේ ෂෙයා තියෙනවා
1,80,000ක්. හරිද? ඔය ටික එකතු කරලා මෙතන 4,80,000ක් තව බ්‍රාන්ච් එකෙත් සේවෙන් කිරීම තියෙනවා. ඕකත් එකතු කරන්න ඕනේ. මම ඒකයි කිව්වේ මේක පැටලෙන්න පුළුවන් මොකද මේ තැන් දෙකේම තියෙනවා එක වටිනාකමක් හරි මිස් වුණොත් අපිට ගාන වර්ධිනවා. ඔය ඔක්කොම එකතු කරාට පස්සේ මෙතනට එනවා 15යි 10යි කියලා අපිට වටිනාකමක්. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේකෙන් මේක පිරිවැයෙන් සමුච්චය අඩු කරලා සුද්ධගේ ගන්න. ඒ අඩු කරලා සුද්ධගේ තීරුව 15ට අපිට ගන්න පුළුවන් ජංගමනවනවත්කම් වල මුළු එකතුව. ඊළඟ ගැලපිල්ලට ගියොත් ඊළඟට කියනවා 2,70,000ක් ටැක්ස් කියලා. ටැක්ස් එක විදිහට අපි 2,70,000ක් කපා හරින්න ඕනි කියලා. අපි ටැක්ස් එක කපා හරින්නේ අපි අන්තිමට හොයාගන්න ප්‍රොෆිට් එකනේ. මේ ගාන රෝල් කරද්දි ඔයාලා යටින්ම ලියාගත්තා ටැක්ස් කියලා. මේක ඔය ලියාගත්ත ගොඩාක් ඉඩ තියෙන මේ ජෙනරල් රිසර්ව් ප්‍රෙෆරන්ෂල් ඩිවිඩන්ඩ් ඔවට ඔක්කොටම පහළින්නේ ටැක්ස් එක ලියාගත්තේ. ටැක්ස් එක ඔහේ විදිහට පහළින්. ඒ කියන්නේ අන්තිමට ඉවර කරන තැනට උඩින් ලියාගන්න 2,70,000යි මේ ටැක්ස් එක ගෙවන්නේ කවුද? හෙඩ් ඔෆිස් එක. හරිද? ටැක්ස් එක ගෙවන්නේ හෙඩ් ඔෆිස් එක. හෙඩ් ඔෆිස් තීරුවට දාගත්ත 2,70,000යි වරහන් කරලා බ්‍රාන්ච් තීරුවට කීයක්වත් නැහැ. ආයි කම්පැනි තීරුවට ඒ ගමන්ම එකතු අරන් එන්න 2,70,000යි වරහන්. දැන් බලන්න ගිහලා ගානේ මේ අපිට ගෙවන්න තියෙන 2,72,000න් අපි කීයක් හරි ගෙවලාද දැනටමත්. උඩින් ඉඳලා බලාගෙන එන්න ටැක්ස් කියලා මොන හරි වටිනාකමක් තියනවද කියලා. නෑනේ. කීයක්වත් ගෙවලා නෑ. ඒ කියන්නේ මේ 2,72,000ම අපි ගෙවිය යුතු වටිනාකම. මේ ගෙවිය යුතු වටිනාකම පොසිෂන් එකේ අරන් එන්න මේ තියෙන්නේ payable tax කියලා 2,72,000ක් තියෙනවා. ඔන්න ඕක දාගන්න. payable tax කියලා current liabilities වල 2,70,000යි. ඔන්න ඒක අපි දැන් තැන් දෙකක සටහන් කරා. ඊළඟ ගැලපිල්ල තියෙනවා The directors have proposed the following. මේ මෙන්න මේ 2016 දින ඩිරෙක්ටර්ස්ලා යෝජනා කරනවලු මේ දේවල්. දැන් මේ ඩිරෙක්ටර්ස්ලා ඉන්නේ කොහෙද? හෙඩ් ඔෆිස් එකේද බ්‍රාන්ච් එකේද? හෙඩ් ඔෆිස් එකේනේ. ඩිරෙක්ටර්ස්ලා ඉන්නේ බ්‍රාන්ච් එකේ. ඒ කියන්නේ ඕව සම්බන්ධව තීරණ ගන්න පුළුවන් හැකියාව තියෙන්නේ හෙඩ් ඔෆිස් එකට. හරිද? මෙයාලා කියනවා ට්‍රාන්ස්ෆර් 5,00,000ක් ජෙනරල් රිසර්ව් විදිහට ට්‍රාන්ස්ෆර් කරාලු. අපි කොහෙන්ද ට්‍රාන්ස්ෆර් කරන්නේ මේක? අපේ ප්‍රොෆිට් එකෙන් ට්‍රාන්ස්ෆර් කරන්නේ. අපිට තියෙන අපි අපේ රඳවත් ලාභෙන් තමයි අපි පොදු සංචිතයට මාරු කරන්නේ. එතකොට 5,00,000ක් ප්‍රොෆිට් එකෙන් අපි ජෙනරල් රිසර්ව් වලට මාරු කරන්න ඕනේ. ඕක සටහන් කරන්නේ මුලින්ම අපි අරන් යන්න ඕනේ මෙතන දැන් අපේ වියදම් ඔක්කොම අඩු කරාට පස්සේ එනව නේද යම් ප්‍රොෆිට් එකක්. මේ එන ප්‍රොෆිට් එක මේ අපි තාම වියදම් ඔක්කොම දාලත් නැහැ. මේ වියදම් දාලා ඉවර වුණාට පස්සේ එන ප්‍රොෆිට් එකෙන් තමයි ජෙනරල් රිසර්ව් 5,00,000ක් අඩු කරන්නේ. හරිද? අඩු කළා 5,00,000 කියලා දාගත්ත මෙතනට. ඊට පස්සේ මේක තව තැනකට යනවා. ජෙනරල් රිසර්ව් කියන්නේ ඉක්විටි එකක්, හිමිකමක්. හරිද? එතකොට මේක හිමිකම යටතට යනවා. බලන්න ගිහිල්ලා ගානේ හිමිකම යටතේ දැනටමත් කීයක් හරි තියනවද? ඔබම තියෙනවා. 5,90,000ක් තියෙනවා දැනට හිමිකම. මේ 5,90,000ට අර 5,00,000 එකතු කරලා තමයි වටිනාකම මෙතනට ගේන්නේ. 5,00,000 ධන 5,90,000 කියලා මෙතන ජෙනරල් රිසර්ව් ඉස්සරහින් ඔයාලා ලියා ගන්න වරහණක් දාලා. 5,00,000 ධන 5,90,000. හරිද? ඊට පස්සේ ඒ ගැලපෙල්ලම ඊගාවට කියනවා to pay annual dividend 2,70,000 preference share හරිද? preference share dividend එක කීයද? 2,70,000යිලු. මේ preference share එකත් අපි අරන් යන්නේ P&L එකේ general reserve එකට පහළින්. හරිද? ලාභාංශත් අපි ගෙවන්නේ මොකෙන්ද? අපේ තියාගෙන තියෙන රඳවාගත් ලාභෙන්නේ. පොදු සංචිතය මාරු කරන්නේ රඳවාගත් ලාභෙන්. එතකොට මෙතන ඩිවිඩන්ඩ් ගෙවන්නේ රඳවාගත් ලාභෙන්. එතකොට ওই 2,70,000ත් අඩු කරන්න ඕනේ රඳවාගත් ලාභෙන්. මේ දෙකම වෙන්නේ හෙඩ් ඔෆිස් එකේ විතරයි ඈ.
බ්‍රාන්ච් එකට අදාළ නැහැ. මොකද බ්‍රාන්ච් එක නෙමෙයි තීරණය ගන්නේ හෙඩ් ඔෆිස් එක. හරිද? එතකොට බ්‍රාන්ච් එකට වටිනාකමක් නැහැ. ආයේ මේක ටෝටල් තීරුවටත් යන්න ඕනේ මේ විදිහටම. ඊළඟට බලන්න ගිහිල්ලා ප්‍රිෆරන්ස් ෂෙයාර් ඩිවිඩන්ඩ් විදිහට අපි කීයක් හරි දැනටමත් ගෙවලාද කියලා. ඉතින්දලා පහලට බලාගෙන එන්න. නෑනේ. ප්‍රිෆරන්ස් ෂෙයාර් විදිහට කීයක් ගෙවලා නැහැ. එතකොට මේ සම්පූර්ණ ගාණ අපි ගෙවිය යුතුයි. පේබල් ඩිවිඩන්ඩ් එකක් තියෙනවා 2,70,000. හරිද? ඕක අරන් යන්න ඕනේ ෆයිනෑන්ෂල් පොසිෂන් එකේ කරන්ට් ලයබිලිටිස් වලට. හරිද? කරන්ට් ලයබිලිටිස් වලට 2,70,000යි කියලා දැම්මා. ඊට පස්සේ අපිට ගාන තව කොහෙද හදන්න තියෙන්නේ? හරි. අපි ගැලපිලි ඔක්කොම ටික හදලා ඉවරයි. දැන් මෙතන මේ තියෙන ටික උඩින් ඉඳලා අපි දාගෙන යමු. stated capital. මේක ඉක්විටි එකක්. මේක අරන් යන්න පොසිෂන් එකේ ඉක්විටි ඇතුලේ stated capital කියලා 6,75,000 67යි ඕ. හරිද? 6,75,000 නෙමෙයි 6,75,000 හරිද? මේක දාගත්තා. ඊට පස්සේ ඊළඟට තියෙනවා return earnings 7,40,000. මේ 7,40,000 අපිට කෙලින්ම දාන්න බෑ. මොකද මේ අවුරුද්දේන ප්‍රොෆිට් එකත් අපි මෙතනට එකතු කරලා තමයි රිටර්න් earning එක දාන්න ඕනේ. ඒ කියන්නේ 7,40,000. ඔයාලා මෙතන වරහණක් කරලා ලියා ගන්න. 7,40,000 ධන කියලා මේ අවුරුද්දේ අපි මෙතනින් තාම ස්ටේට්මන්ට් එක හදලා ඉවර නෑනේ. හදලා ඉවරුනාට පස්සේ එන ප්‍රොෆිට් එක තමයි මෙතන සම්පූර්ණ වටිනාකම එන්නේ. හරිද? ඊළඟට ජෙනරල් රිසර්ව් හරි රිසීවබල්ස් වලින් අපි රිසීවබල් දෙක විතරයි දැම්මේ. පේබල් එක දැම්මේ නෑ. හෙඩ් ඔෆිස් එකේ පේබල් ඉන්නවා 2,80,000. මේක අරන් ගිහිල්ලා දාන්න කරන්ට් ලයබිලිටිස් වල පේබල් කියලා 2,80,000යි. ඊළඟට ඉන්නවා හෙඩ් ඔෆිස් කරන්ට් account. හරිද? ඔන්න තව වැදගත් තැනක්. අලුත් එකක්. හෙඩ් ඔෆිස් කරන්ට් account. මේ තියෙන්නේ හෙඩ් ඔෆිස් කරන්ට් account කියලා වුණාට බලන්න මේක තියෙන්නේ මොන තීරුවද? බ්‍රාන්ච් එකේ. මං කිව්වා හෙඩ් ඔෆිස් එකේ කරන්ට් account එක පවත්වාගෙන යන්නේ බ්‍රාන්ච් එකකින් කියලා. එතකොට බ්‍රාන්ච් එකේ accounts වලනේ තියෙන්නේ මෙයාගේ නමින් account එක. තේරෙනවද? එන්නේ ඒකයි හෙඩ් ඔෆිස් කරන්ට් account කියලා account එකක් open කරලා මේක බ්‍රාන්ච් තීරුවේ තියෙන්නේ. එතකොට මේ 4,95,000 අරන් යන්න අර අපි රූල් කරගත්ත තීගිනුම් දෙකක්. ඒ තීගිනුම් දෙකෙන් දැන් මේ කියන්නේ හෙඩ් ඔෆිස් කරන්ට් account නේ. හෙඩ් ඔෆිස් කරන්ට් account කියන account එකේ හෙඩ් ඔෆිස් කියන්නේ ණය හිමියෙක් නම් බැර ශේෂයක් එන්නේ. එතකොට 4,95,000 බැරට දාගන්න. පැහැදිලි නේද? 4,95,000 හෙඩ් ඔෆිස් කරන්ට් account එකේ බැරට දාගත්තා. ඊට පස්සේ land හරි building හරි furniture fitting හරි motor vehicle හරි depreciation ටිකත් හරි මෙන්න මුල තොගය තියෙනවා. මුල තොගය හෙඩ් ඔෆිස් එකේ 1,650ක් බ්‍රාන්ච් එකේ 30,800ක්. මුල තොගය අරන් එන්න cost of sales යටතට මුල තොගය හෙඩ් ඔෆිස් එකේ දාගත්ත 1,650ක් බ්‍රාන්ච් එකේ දැම්ම 30,800ක්. මේ දෙක එකතු ටෝටල් එකට ගත්තා. හරිද? දෙක එකතුව ටෝටල් තීරුවට ගත්තා. ඊට පස්සේ බැංක් කෑෂ් මේ දෙක දාන්න පුළුවන් නේද? බැංක් කියලා දෙනවා 7,30,000ක් හර තීරුවේ මේක අරන් යන්න කරන්ට් ඇසෙට්ස් වලට කරන්ට් ඇසෙට්ස් වල යට හරියම ලියන්න බැංක් කියලා 7,30,000යි. ඊට පස්සේ බැරටක් තියෙන වටිනාකමක්. මේ බැරට තියෙන වටිනාකම තමයි ඕවර්ඩ්‍රාෆ්ට් එක. කියන්නේ බැංකුව අයිරාවක් මේ තියෙන්නේ. මේක අරන් යන්න කරන්ට් ලයබිලිටිස් වලට. හරිද? ඔන්න බැංක් කියලා 7,30,000ක් දැම්මා. 7,30,000 දැම්මා. ඊට පස්සේ ඕවර්ඩ්‍රාෆ්ට් එක කරන්ට් ලයබිලිටිස් වලට ගිහිල්ලා දානවා 1,95,000යි කියලා. හරිනේ? 1,95,000යි. ඊට පස්සේ කෑෂ් තියෙනවා හෙඩ් ඔෆිස් එකේ 6,26,000 බ්‍රාන්ච් එකේ 2,38,000 සෝරි 2,36,700ක්. මේ දෙකේම එකතුව කරන්ට් ඇසෙට්ස් වලට අරන් එන්න.
කෑෂ් කියලා. මේ දෙකේම එකතුව. හරිද? ඊට පස්සේ තියෙනවා purchase sales. අපි දැන් මෙතන head office එකේ එක sale එකක් දාලා ඉවරයි. මේක දැනටමත් අපි දැම්මා. මේ තියෙන්නේ head office එකේ purchase. හර තීරුවේ තියෙන purchase එක. බැර තීරුවේ තියෙන sales එක. හරිද? මේ head office තීරුව. හරිද? එතකොට මේ 12975 අරන් ගිහිල්ලා දාන්න head office එකේ purchase යටතට. cost of sales යටතේ අපි ලිව්වා purchase 12975යි ඒ වටිනාකම දාගන්න. ඊට පස්සේ branch එකට කීයක්වත් නැහැ. කම්පැනි එකට ටෝටල් එක ගන්න 12975ම තමයි. ඊට පස්සේ මෙතන මේ යටින් තියෙන administration expenses distribution ඔය expense ටිකත් head office එකේ එකයි branch එකේ එකයි දෙකේම තියෙනවා නම් ඒ දෙකේම එකතුව අරගෙන මෙන්න මේ විදිහට expenses වලට දාගෙන එන්න. administration distribution remuneration ඔහොම කියලා එනවා. ඊට පස්සේ එතන තව චූටි තැනක් තියෙනවා. ඔහොම දාගෙන එද්දි මෙයාලා කියනවා 10% debenture interest කියලා. මේ debenture interest කියපු ගමන් බලන්න debenture එකට අපිට එයාලා ප්‍රතිශතයක් දීලා තියෙනවද කියලා. මේ දීලා තියෙනවනේ 18යි debenture. 18යි debenture ලක්ෂ 20ක් අරන් තියෙනවා 2000යි. හරිද? මේ 2000 අරන් ගිහිල්ලා non current liabilities වලට දාගත්තා. මේ 2000ට 18ක් බලන්න debenture interest එක කීයද කියලා. කීයද? 3,60,000ක් එනවා debenture interest එක. 2000ට 18ක් 3,60,000යි. මෙයාලා කියනවා දැනටමත් මේ 3,60,000න් 60,000ක් pay කරලා ඉවරයි කියලා. එතකොට අපිට තවත් ගෙවන්න තියෙන්නේ කීයද? 3,00,000නේ. 60,000ක් ගෙවලා ඉවරයි. තව 3,00,000ක් ගෙවන්න ඉතුරුයි. ඒ කියන්නේ payable එක debenture interest payable තියෙනවා 3,00,000 60,000ක් ගෙවලා ඉවරයි. එතකොට වයසට අදාළ වියදම් වලට debenture interest කියලා යනවා. sorry debenture interest කියලා යනවා 3,60,000ක්. හරිද? මේ head office එකේ එකක් branch එකට කීයක්වත් නැහැ. total එකට ආයෙ ගන්නවා 3,60,000ම. ඊට පස්සේ motor vehicle maintenance මේකත් expense එකක්. මේ දෙකේ එකතුව වෙනම අරන් යන්න P&L එකට. අපි URP එක සටහන් කරා. ඊළඟට එනවා branch current account. මේ branch current account කියන එක තියෙන්නේ මොකේද? head office එකේ. head office තීරුවේ තමයි branch current account කියලා තියෙන්නේ. branch current account. මම කිව්වා head office එකේ head office current account එක පවත්වාගෙන නැහැ branch එකේ විසින් branch එකේ current account එක පවත්වාගෙන නැහැ head office එකේ විසින් කියලා. එතකොට මේ head office එකේ පවත්වාගෙන යන branch current account එකේ ශේෂය තමයි මෙයාලා මේ 6,25,000 කියලා දීලා තියෙන්නේ. අපි ඕක අරන් ගිහිල්ලා අපි roll කරගත්ත ණය ගැති ගිණුම තියෙන්නේ branch current account එකේ ණය ගැති නම් හර ශේෂයක් හරට දාගන්නවා 6,25,000යි කියලා. හරයට 6,25,000 දාගත්තා. ඊට පස්සේ ඔයාලට මේ තීගිනුම් දෙක සුළු කරලා ගන්න තුලනය කරලා ගන්න පුළුවන්. තුලනය කරා මම මෙතන මේ 54 මේ කුඩට අරන් තියෙන මට මෙතන ඇට ඉඩ නැති නිසා නැත්තම් මේ එන ශේෂය දෙකේම සමාන වෙනවා. 5,49,000යි 5,49,000යි. දෙකේම ඇවිල්ලා තියෙන ශේෂ දෙක එකයි. හරිද? මේක දාගත්තා. ඊට පස්සේ අපිට ඉතුරු වෙලා තියෙනවා bank overdraft interest. interest එක කියන්නේ වියදමක්. මේකත් අරන් ගිහිල්ලා දාන්න P&L එකට. ඊට පස්සේ අන්තිමටම goods sent to branch, goods received at branch. head office එකෙන් branch එකට යවපු තොගයයි branch එකට ලැබිච්ච තොගයයි. හරිද? head office එකෙන් branch එකට යවලා තියෙනවා 2,712ක්. මේ තියෙන්නේ sent to branch. හරිද? ඒක මේ තොගය යවන්නේ head office එකෙන්. එතකොට අපි මේ sent to branch කියන එක අඩු කරන්නේ head office එකෙන්. head office එකෙන් යවන දෙයක් නිසා head office තීරුවට විතරයි එන්නේ. කම්පැනි තීරුවටවත් මේක එකතුවක් යන්නේ නැහැ. එකතුව යන්නේ නැති තැන් දෙකෙන් එක තැනක් තමයි මේ. හරිද? කම්පැනි තීරුවට එකතු වෙන්නේ නැහැ sent to branch එකේ. මේකේ ප්‍රැක්ටිකල් වෙන දේ හිතන්න head office එකෙන් branch එකට stock යවනවා නම් head office එකෙන් අඩු වෙන්නේ. මේක අඩු වෙලා හර වෙන්නේ එකතු වෙන්නේ කොහෙටද? branch එකට.
හැබැයි බ්‍රාන්ච් එකට මේ වටිනාකමම එකතු වෙන්නේ නැහැ. එයාලට හම්බෙන්නේ මේ තොගේ 2658ක් විතරයි. මේ දින ඊගාවට තියෙනවා receive from branch. හම්බෙන්නේ 2658ක් විතරයි. හෙඩ් ඔෆිස් එකකින් 2712ක් එවනවා. ඒක හෙඩ් ඔෆිස් එකකින් අඩු වෙනවා. හෙඩ් ඔෆිස් එකකින් අඩු වෙලානේ මේ බ්‍රාන්ච් එකට එකතු වෙන්නේ. හෙඩ් ඔෆිස් එකකින් අඩු කරලා ඒක යනවා බ්‍රාන්ච් එකට එකතු කරනවා. මේකෙත් වටිනාකම එකතුව තීරුවට යන්නේ නැහැ. එකතුව තීරුවට යන්නේ නැති දේවල් දෙක තමයි මේ. හරිද? ඊළඟට මම කිව්වා මේ දෙකේ වෙනසෙනුත් අපිට goods in transit ගන්න පුළුවන් දීලා තිබ්බ නැත්තම් කියලා. එතන පහළ බලන්න send to branch, receive from branch ඊළඟට තියෙන්නේ goods in transit කියලා. මේ goods in transit වටිනාකම තමයි ඊළඟට 54000 කියලා අපි මේක කලින් දාගත්තා. අතන අපිට ගැළපෙන්නේ 54000 කියලා කෙලින්ම දීලා තිබ්බ නිසා. හරිද? මේක දීලා නොතිබ්බනම් මේ දෙකේ වෙනසිනුත් අපිට 54000 ගන්න පුළුවන්. හරිද? මේක කෙලින් වෙන්නේ එකතුව තීරුවට. දැන් මේක ගිහිලා දෙන රටාව බලන්න. හරිද? send to branch එක branch head office එකෙන් අඩු වෙනවා. හරිද? head office එකෙන් අඩු වෙලා ඊළඟට receive from branch. يعني branch එකට යන ටික branch එකට add වෙනවා. ඒ දෙකේ වෙනස තමයි company තීරුවට එන්නේ. හරිද? තේරුණාද? මේ තුන රටාවකට ගිහින් තියෙන්නේ. ඒක සුට්ටක් මතක තියාගන්න. send to branch එක head office එකේ එකක්, receive from branch එක branch එකේ එකක්, goods in transit එක කෙලින්ම company තීරුවට යන්නේ. හරිද? මේකේ දාන්න තියෙන කරුණු එච්චරයි. අපි sales දැම්ම නේද? sales දෙකේම වටිනාකම් වෙන වෙනම දාන්න. මේ හැම එකම තීරු දෙකේ එකතුව ටෝටල් එකට කම්පැනි තීරුවට ගන්න. එකතු වෙන්නේ නැත්නම් මම අර කිව්ව තැන් දෙක විතර සෙන්ට් බ්‍රාන්ච් එකේ සිපම් බ්‍රාන්ච් එකේ. එන්නේ නැත්තේ ඒ දෙකේ වෙනස කෙලින්ම 54000 goods in transit විදියට කම්පැනි තීරුවට එන නිසා. හරිද? ඊට පස්සේ මේ ටිකෙන් cost of sales හොයලා ඒක sales වලින් අඩු කරලා gross profit එක ගන්නවා. gross profit එකෙන් URP අඩු කරනවා. මෙතන නම් gross profit එකෙන් අඩු කරන්න URP එකක් නැහැ. හරිද? මෙතන gross profit එකෙන් URP අඩු කරනවා. මේ total එක එනවනේ total එක කෙලින්ම දානවා. ඊට පස්සේ ඔහොම වියදනුත් අඩු කරලා ගාන හදාගෙන ඉද්දි අපිට එනවා profit එකක් මෙන්න මෙතන 7,21,900යි මෙතන 2,92,130යි මෙතන ඒ දෙකේම එකතු වෙන profit එක. හරිද? මේ එන profit එකෙන් තමයි අපි head office එකේදී මම කිව්වා head office එකේ directorsලා යෝජනා කරනවලු ලක්ෂ 5ක් පොඩි සංචිතයටත් 2,70,000ක් අභ්‍යාස විදියට තියාගන්නවා කියලා. හරිද? එතකොට මේ වටිනාකම මෙතන head office එකේ අපිට එන profit එකෙන් අපි අඩු කරනවා. අඩු කරාම අපිට එනවා මෙතන බලන්න 48,050ක් කියලා ඍණ වටිනාකම. හරිද? ඍණ වටිනාකම කියන්නේ අලාභයක් තියෙන්නේ. හරිද? දැන් මෙතන 8,92,130 බ්‍රාන්ච් එකේ මෙන්න මේ වටිනාකමෙන් පස්සේ පහලට අපිට කිසිම දෙයක් කරන්න නෑ මේකේ. හරිද? අපි මෙයාගේ profit එක බ්‍රාන්ච් එකේ profit එක හොයාගත්තට පස්සේ කරන්නේ මේ profit එක බ්‍රාන්ච් එකෙන් head office එකට මාරු කරනවා. ඒ මාරු කරන්නේ හරි ලේසි. 8,92,000ක් නම් මෙතන ලාභය එන්නේ වෙන ඒ ගානම දැම්මා. පහලට බිංදුවක් ගත්තා අඩු කරාම බිංදුවයි. මේක මෙතනින් ඍණ නම් head office එකට අපි ඒක එකතු කරනවා. මෙතින් 8,92,130 head office එකට එකතු කරා මොකක් කියලාද? transfer from branch. profit transfer from branch කියලා එකතු කරා. හරිද? ඊට පස්සේ උඩ තියෙන අලාභයට මේ දෙක එකතු කරනවා. මේ පැත්තේ වෙන එක කම්පැනි තීරුවේ වෙන එක අර විදිහම තමයි. හෙඩ් ඔෆිස් එකේ වෙන එකම තමයි. ඒකෙදි වෙන්නේ 5 ලක්ෂ දැන් මෙතන හොයාගත්ත ප්‍රොෆිට් එකෙන් අර විදිහේ පොදු සංජිතයයි ලාභාංශය අඩු කරලා පහලට ගන්නවා. ඊට පස්සේ අන්තිමට ටැක්ස් එක අඩු වෙනවා. මේකෙන් ටැක්ස් එක අඩු වුණාම එන ලාභ දෙක මෙතනයි දෙකේම සමාන වෙන්න ඕනේ. බලන්න දෙකේම. කියන්නේ හෙඩ් ඔෆිස් එකේ කොහෙද කම්පැනි එකේ දෙකේම ලාභය 5,74,080යි මෙතනත් 5,74,080යි. අපේ ගාන හරිද වැරදිද කියලා අපි බලාගන්න මෙන්න මෙතන. හරිද? මේ දෙක සමාන වෙනවා නම් අපේ ගාන හරි. 5,74,080ට සමාන වෙන්න ඕනේ ගානන් දෙක. මතකයිනේ මෙතන බ්‍රාන්ච් එකෙන් එන ප්‍රොෆිට් එක අපි ට්‍රාන්ස්ෆර් කරන්න ඕනේ. හෙඩ් ඔෆිස් එකට.
ඊට පස්සේ ඒකෙන් ටැක්ස් එක අඩු කරලා ටෝටල් net profit එක ගන්න පුළුවන්. P&L එකේ ඔච්චරයි තියෙන්නේ. ඊළඟට අතන ෆයිනෑන්ෂල් පර්සන් එකෙත් මම දාන්න ඕන තැන් ඔක්කොම කිව්වා. ඒවත් එකතුන් ටික මෙතනට රිටර්න් අර්නින් එකට අපි දැන් හොයාගත්ත අපේ ප්‍රොෆිට් එක කීයද? 5,74,080යි. මෙන්න මේක මෙතන ඉක්විටි වලට අපි මෙතන තියාගෙන තියෙන රිටර්න් අර්නින් කීයද? 7,40,000යි. 7,40,000ට එකතු වෙනවා 5,74,080ක් මෙතන. ඒ දෙක එකතුව තමයි මේ තුන් මැද තීරුවට අරන් තියෙන්නේ. ටික හරි. ඊට පස්සේ ඔයාලා ගාන එකතු කරලා බැලන්ස් කරලා ගන්න.